Okay. Hi everyone. You all are warmly welcome to the Real Step English program. ඔබ සියලු දෙනාම Real Step English program එකට සාදරයෙන් පිළිගනු ලබනවා. අද දින මේ වගේ වැඩසටහනක් grammar part 1 කියලා රෙකෝඩින් එකක් දාන්න සිද්ධ වුණා. හේතුව තමයි පසුගිය නිදහස් දිනේදා Independence Day එක දවසේ free seminar එකක් කළා. ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ වැඩසටහනක්. ඒකට විශාල පිරිසක් සම්බන්ධ වුණා සහ විශාල ප්‍රතිචාරයන් ලැබිලා අද වෙනකොටත් groups වලට විශාල පිරිසක් එකතු වෙමින් පවතිනවා. අපි දිනයක් දාලා පැය 3ක පාඩමක් ආවරණය කළා grammar part 1 කියලා. ඉතින් ඒකේ රෙකෝඩින් එක ඉල්ලලා තිබුණා ගොඩ දෙනෙක්. ඒක විශාල පිරිසක් සම්බන්ධ වුණ නිසා අපි රෙකෝඩින් එක ගන්න විදියක් තිබුණේ නැහැ. Zoom company එකකින් අපිට ලබා ගන්න නොහැකුණා. ඒ නිසා I have decided to repeat that lesson again. ඒ lesson එක නැවතත් මම රෙකෝඩ් කරලා අලුතෙන් සම්බන්ධ වුණ අයට සහ එදින සහභාගී වීමට නොහැකි වූ අයට ඊටමත් සුපැහැදිලි ලෙස ඊට වඩා සාර්ථක විදිහට තවත් සාර්ථක විදිහට කරලා ඔයාලට දෙන්න තීරණය කළා. ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වයස් රේන්ජ් එකක් තියෙනවා. වයස් සීමාවක් තියෙනවා. ඒ සීමාව තමයි grade 7 වලින් උඩ ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් කියන දේ වටහා ගන්න පුළුවන්. grade 7, 8, 9, 10, 11, 12, 13 සහ වැඩිහිටි ඕනම කෙනෙකුට ජොබ් එකක් කරන කෙනෙක්ට after A levels ලට ඒ වගේ ඕනම කෙනෙකුට ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙලා එලා grammar knowledge එක improve කරගන්න. මගේ හරුණ grammar කරුණු, ව්‍යාකරණ කරුණු වර්ධනය කරගන්න සහ ඉංග්‍රීසි වල අමාරු දේවල් ලේසි පැතිකඩකින් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම විශාල ප්‍රසාදයක් ප්‍රතිචාර ගණනාවක් ලැබිලා ඒක මට නැවත කරන්න සිද්ධ වුණා. අලුතෙන් සම්බන්ධ වෙන අයට එය අවබෝධ කර දෙන්න. ඉතින් මේ විදිහට අපි දිගින් දිගටම නිමාඩු දිනවලදී ඉදිරියේදී දැනුවත් කිරීම සහිතව ඔයාලට free classes දාලා grammar ව්‍යාකරණ කරුණු ටික ආවරණය කරලා දෙනවා. ව්‍යාකරණ කරුණු grammar කරුණු හරියට ඔලුවට දාගත්තම අපිට හිතට එන සිංහල වාක්‍යයක් ඕනම sentence එකක් ඉංග්‍රීසි වලට convert කරගෙන ඉන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට තව අපි මේක කරගෙන යනකොට අවශ්‍ය දැනුවත් කිරීම කරන්න අපි lesson එකට යමු. I have sent you a PDF to a WhatsApp group. මම එවලා තියෙනවා මේ PDF එකක්. ඒකත් නොමිලේම තමයි දෙන්නේ. සෙමිනාර් එකත් නොමිලේ. ඒ අදාළ නිබන්ධනයත් නොමිලේම තමයි ඉදා මම දීලා තිබුණේ. ඒක මම ආයෙ මේ වීඩියෝ කරනවා නැවත දාන්න. ඒ PDF එක print out එකක් අරගෙන කියලා දෙන දේවල් ඒ note එක fill කරගන්න තියෙනවා. Please wait till I open that PDF. open කරගන්නකම් පොඩ්ඩක් ඉන්න. Okay, this is the PDF. මේක තමයි PDF එක. English වල grammar part 1 එක. ව්‍යාකරණ පළමු කොටස තමයි අපි පැය 3ක් දාලා ආවරණය කළේ. එදින සම්මන්ත්‍රණයේදී. අපි මුලින්ම කතා කළා මේ ව්‍යාකරණ එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා grammar කියන. මේ මොනවද කියන කාරණා. සිංහලෙන් ගත්තොත් මේ ව්‍යාකරණ කියලා අපි ක්ලාස් එකේදී ඉගෙන ගන්න මම නම් කියන්නේ අපි නම් කියන්නේ මොන වගේ මූලික ව්‍යාකරණ කරුණු. ඉංග්‍රීසි වලත් ඒ විදිහටම grammar rules and regulations තියෙනවා that we have to follow when we are build up sentences. අපි වාක්‍ය නිර්මාණය කරනකොට අපිට අනුගමනය කරන්න වෙන rules and regulations නීති රීති තියෙනවා. ඉතින් මේ පාඩම වැදගත් ගොඩාක්ම දැන් මේ A level O levels ලා මේ මාර්තු වල මැයි වල exam එකට පෙනී සිටින
O level ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනම් දැනුවත් කරන්න සමාජ සත්කාරයක් වෙයි. ඊටමත් ඉක්මනින් ශීඝ්‍රයෙන් යාට දැනුම අවශ්‍යයි. ඉංග්‍රීසි අතහැරලා දාලා ඉන්න දරුවෝ ඉන්නවා. ඉංග්‍රීසි වලට ආසාවක් ඇති වෙලා මෙච්චර ලේසිද කියලා හිතලා මේ මාස 4ක් ඇති. එහෙම දරුවෝ ඉන්නවනම් දැනුවත් කරලා සම්බන්ධ කරවන්න මේ වැඩසටහන් වලට නිමාඩු දවස් බලලා සර් දානවා ෆ්‍රී සෙමිනාර්ස්. ඔයාලා ඉන්න ගෲප් එකේම ඉන්න ඒ ගෲප්ස් වලට තමයි මම දැනුවත් කිරීම කරන්නේ. එතකොට මේ ගෲප් වල ඉන්න අය කොහොමද අනෙක් අයට දැනුවත් කරන්නේ කියලා මම ඉදිරියේදී පැහැදිලි කරන්නේ. ඕකේ. දැන් මේ ග්‍රැමර් එහෙම නැත්නම් ව්‍යාකරණ කියන කොටස අපි ආවරණය කරගත්තාම we will be able to get high mark for your exams easily. විභාග වලට ඉතාමත් පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ knowledge එකක් තියෙනවා වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද අපිට හිතෙන අදහසක් අපි කොහොමද හරි ව්‍යාකරණානුකූලව grammatical correct විදියට papers වල ලියා ගන්න. සර් spoken english ටික improve කරගන්න ඉන්න අපේ වැඩිහිටි ශිෂ්‍යයෝ සහ වැඩිහිටියෝ. එයාලට පුළුවන් 100% sentences කියන්න කතා කරන්න ලියන්න. හරි ඕකේ. මේ grammar කියන එක නැත්තම් සිංහලෙන් ව්‍යාකරණ. මේවා පදනම් වෙන්නේ මේවා භාවිතා වෙන්නේ මොන වගේද කියලා තමයි අපි පළවෙනි question එක පටන් ගන්නේ. මොන වගේද කියලා. මොන තැන් වලදීද? ඒක හොයාගෙන යනකොට අපිට තේරෙනවා මේ grammar එහෙම නැත්තම් ව්‍යාකරණ කියන කොටස් භාවිතා වෙන්නේ sentence එක. සිංහලෙන් කිව්වොත් වාක්‍යයක. වාක්‍යයට ඉංග්‍රීසි වලින් කියනවා sentence කියලා. We use these grammar rules and regulations in the sentences. වාක්‍ය වල තමයි භාවිතා කරන්නේ. එහෙනම් we have to learn that what is the sentence. Firstly we have to learn. පළමුවෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ මේ sentence එකක්. එහෙම නැත්නම් වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් කතන්දරානුස්වරූපයෙන් තමයි කතන්දරයක ආකාරයෙන් තමයි අපි මේ grammar ටික කරන්නේ. පියවරෙන් පියවර කතන්දරයක් වගේ. ඒකට ඔළුවේ මතක තියාගන්න ලේසියි. එහෙනම් පළවෙනිම ප්‍රශ්නේ අපිට නැගෙන්නේ මේ කතන්දරයක් කියන්නේ. එහෙම කියලා ඔළුවට සරල කරගන්න ඕන සැහැල්ලුවෙන් සරලව ඉගෙන ගන්න ඕන දෙයක්. විශේෂ කාරණේ. වාක්‍යයක් කියන්නේ මොකක්ද? කියන තැනින් තමයි පටන් ගන්න ඕනේ. අපිට කියන්න පුළුවන් මේ වාක්‍යයක් කියන්නේ තැන් වල තියෙන වචන එකතු කරලා හදා ගන්න දෙයකට තමයි වාක්‍යයක් කියන්නේ. The sentence is a collection of words. වචන වල එකතුවක්. අපි බලමු. සිංහලෙන් ගත්තත් දැන් වචන තියෙන්න පුළුවන් කනවා ක්‍රියාපදයක් තමයි. නමුත් වර්ඩ් එකක් විදිහට අපිට පොදුවේ කියන්න පුළුවන්. බත් කියන එක තියෙන්න පුළුවන් තැනක. මම කියන එක මේ වචන තිබුණාට වාක්‍යයක් වෙන්නේ නැහැ. We have to collect these words according to a structure. යම්කිසි ආකෘතියකට අනුව ගෙනල්ලා හැදුවාම තමයි මේ මේ word sentence එකක් බවට පරිවර්තනය වෙන්නේ. මේ වචන වාක්‍යයක් වෙන්නේ ගෙනල්ලා දාපුවාම. එහෙනම් අපිට පුළුවන් පළවෙනියම කතන්දරයට අවතීර්ණ වෙන්න. වාක්‍යයක් කියන්නේ මොකද්ද? වාක්‍යයක් කියන්නේ වචන එකතු වෙලා හැදුණු දෙයක්. වාක්‍යයක් කියන්නේ වචන එකතු වෙලා හැදුණු දෙයක්. ඔන්න සිංහල ඉගෙනගෙන තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ කියලා දෙන විෂය කරුණු හොඳට ඔළුවට ධාරණය කරගන්න ඕනේ. grade 5 දරුවෝ හිටියයි දශමින් එකට ඇවිල්ලා. මම රෙකමන්ඩ් කරෙත් නෑ මං කව ඉවත් වෙන්න grade 7 වලින් පහළ ඉන්න අය කියලා. නෑ එහෙම ඉඳලා පස්සේ අපිට ආවා. අපේ දරුවා පහ වසරේ ඉන්නේ. ඒක හොඳට පැහැදිලි සර්. අපේ දරුවට පහ වසරේ ඉන්න කෙනාට මේක අල්ලගෙන යන්න පුළුවන්. මම වැඩ් කරන්න ග්‍රැමර් ක්ලාස් එකට. ඉතින් මේ ප්‍රතිචාර. ඒ නිසා ඕනම දරුවෙක්ට උනත් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් විදියට ඔලුවට යන විදියට කියලා නේද? සරලව සැහැල්ලුවේ විවේකීව මේව බලලා ඉගෙන ගන්න. එහෙනම් තැන් වල තියෙන වචන කිහිපයක් එකතු කරලා වාක්‍යයක් හදන්න පුළුවනි. එහෙනම් අපි හදනවා. වාක්‍යයක් යනු වචන කිහිපයක එකතුවකි. හරි. දැන් මේක අපි සිංහලෙන් නම් දන්නවා හරියට හදන්න. වචන කොහෙද තිබ්බත් මම බත් කනවා නේද වාක්‍යයක්. තව ඉස්සරහට බලාගෙන ඉන්න. එහෙම වචන එකතු කරලා හදා ගන්න වාක්‍යයක්. හිතමුකෝ ඕනම වාක්‍යයක් නේ. වචන එකතු කරලා හදා ගන්න වාක්‍යයක් ප්‍රධාන කාල තුනකට දාන්න පුළුවන්. කාලයන් මොනවද? ඉංග්‍රීසි වලින් කියනවා tense කියලා. tense එකක් කියන්නේ කාලයක්. අපි සිංහලෙන් ඉගෙන ගන්නවානේ කාල තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. There are three main tenses in a sentence. වාක්‍යයක ප්‍රධාන වශයෙන් කාල තුනක්. They are past, present and future. මුකුත් නොදන්න දරුවන්ට උනත් පැහැදිලි මෙහෙම. අතීත කාලයක් තියෙනවා. වර්තමාන කාලයක් තියෙනවා සහ අනාගත කාලයක් තියෙනවා. එහෙනම් මේ වාක්‍යයක ප්‍රධාන කාල තුනයි. වචන එකතු කරලා වාක්‍යයක් හදා ගන්නවා. එහෙම හදා ගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනක් තියෙනවා. මේ කියලා දෙන විෂය කරුණු විතරක් ඔළුවේ දැනට මතක තියාගන්නකො. පිළිවෙලට අනුපිළිවෙලට කතන්දරයක් වගේ ලයික් ස්ටෝරි. අපි මේ වගේ වැඩ ගන්න යන්නේ. වාක්‍ය නිර්මාණය කරන්න යන්නේ. ඊටමත් කෙටි කාලයකින්. ඒ වාක්‍ය නිර්මාණය කරන්න යනකොට අවශ්‍ය බේසික් එක ෆවුන්ඩේෂන් එක තමයි මේ දාන්නේ සිංහලෙන්. ඔළුවේ තියාගන්න. ඔළුවේ තියෙන්න ඕන අපිට වාක්‍ය නිර්මාණය කරනකොට ගන්න. දැන් අපි උදාහරණ වාක්‍යයක් ගමුකෝ.
ඇය ගුරුවරියක් වේ. ඇය ගුරුවරියක් වේ. This is a sentence. මේක වාක්‍යයක්. වචන තුනක් තියෙනවා එකතු කරලා හදාගත්තා අර්ථාන්විත වාක්‍යයක් වචන තුනකින් ඇය ගුරුවරියක් වේ කියන. දැන් මේක අපිට දාන්න පුළුවන් කාල තුනකට සිංහල පුළුවන් වෙන්න ඕන. අපි දැනගන්න ඕනේ දැන් කාල තුන දන්නවා වර්තමාන අතීත අනාගත කියලා කියනවා. සිංහලෙන් කියන වර්තමාන present අතීත past අනාගත future කියලා. දැන් මේ වගේ වාක්‍යයක් කියවලා කාලය අඳුන ගන්න ඕනේ සිංහලෙන්. ඇය ගුරුවරියක් වේ කියපුවා මේ කාලය අඳුන ගන්න බැරි නම් අපිට එතනින්ම සිංහලක් බෑනේ. සිංහල බැලුව කොහොමද අපි how to learn English without knowing සිංහල. සිංහල පිළිබඳව දැනීමක් නැතුව. සමහර අය කියනවා මේක අනාගත වේ කියලා කියන්නේ අනාගත කියලා. මේක අනාගතද? නෑ. ඇය ගුරුවරියක් වේ කියන්නේ වර්තමාන. අපි බලමු මේ ඇත්තද මේ වචන එකතු කරලා හදාගත්තු වාක්‍යයේ කාල තුනක් තියෙනවා. මේක වර්තමාන. අතීතයට යනකොට අපිට කියන්න හැකියාවක් තියෙන්න ඕන සිංහලෙන් ඇය ගුරුවරියක් වෙලා සිටියා කියනවා. ඇය ගුරුවරියක් වෙලා සිටියා. මේක අනාගතයට දානකොට අපිට කියන්න හැකියාවක් තියෙන්න ඕන ඇය ගුරුවරියක් වේවි කියලා. ඉතින් ওই සිංහල knowledge එක නැතුව we can't learn English without Sinhala knowledge. As we are Sinhalese. අපි සිංහලයෝ විදියට අපිට සිංහල knowledge එක නැතුව English ඉගෙන ගන්න බෑ. එහෙනම් ඇය ගුරුවරියක් වේ කියන්නේ වර්තමාන, ඇය ගුරුවරියක් වෙලා හිටියා කියන්නේ අතීත, ඇය ගුරුවරියක් වේවි කියන්නේ අනාගත. එහෙනම් හරියට තහවුරුනේ. එහෙනම් කතන්දරේ කොහොමද පටන් ගත්තේ? වාක්‍යයක් කියන්නේ වචන එකතු වෙලා හදාගන්න දෙයක්. එහෙම වචන එකතු කරලා හරියට හදාගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනයි. past, present and future. යනවා ඊළඟ කාරණාව. කතන්දරයක් කියන්නේ step by step. ඊළඟ step එක තමයි. දැන් වචන එකතු කරලා කාල තුනකට දැම්ම ඔහොම හදාගන්න ඕනම වාක්‍යයක්. අපිට හිතුමනාවට හදන්න බෑනේ. ඒ හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. 1 2 3. There are three main parts of a sentence. මේව හොඳට මතක තියෙන්න ඕන. අපි generally දන්නවා, සාමාන්‍යයෙන් දන්නවා. ප්‍රධාන කොටස් තුන මොනවද කියලා. හරිද? දැන් සිංහලෙන් ගත්තොත් වාක්‍යයක් තව වාක්‍යයක් ගන්නවා. මම බත් කනවා කියන වාක්‍යය. This is a sentence. මේක වාක්‍යයක් නේ. එතකොට පළමු කොටස, දෙවෙනි කොටස, අවසාන කොටස කියලා ඕන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. අපි මේව නම් වලින් දන්නවද? මේ කොටස් තුන වර්ග කරගන්න එපා. සිංහල වාක්‍යයක බලන්න යා. මුලින්ම යොදන්නේ ඕනම වාක්‍යයක ප්‍රධාන චරිතය කියලා හිතන්නකො. ඒ වාක්‍යයේ ප්‍රධාන චරිතය. ඇය ගුරුවරියක් වෙයිකොත් ඇය තමයි ප්‍රධාන චරිතය. මම බත් කනවාකොත් මම. අපි සෙල්ලම් කරනවාකොත් අපි ප්‍රධාන චරිතයේ වාක්‍යයක මුලට දාන්න ඕන. සිංහලෙන් කියනවා ඒකට කතෘ පදේ කියලා. කතෘ පදේ කියලා කියනවා සිංහලෙන්. සබ්ජෙක්ට් එක කියලා කියනවා ඉංග්‍රීසි වලින්. සබ්ජෙක්ට් S වලින් හඳුන්වනවා සබ්ජෙක්ට් එක. එහෙනම් ඒක මුලින්ම අනිවාර්යයෙන්ම දාන්න ඕන වාක්‍යයක. පළවෙනි කොටස විදියට. දෙවෙනි කොටස second part සිංහල sentence එක නම් ඉන්නේ අපි මේ බත් කියන එක. හරි අර අන්තිම කොටස දැන් මේ තුන්වෙනි කොටස සිංහල වාක්‍ය නම් අපි දන්නවා කනවා. වා වලින් අවසන් වෙන්නේ මොනවද? එනවා, කනවා, බොනවා, දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා. වා වලින් අවසන් වෙන්නේ ක්‍රියාපද. එහෙනම් සිංහලෙන් අවසාන කොටස විදියට වාක්‍යකයේ දෙන්නේ ක්‍රියාපදයක්. අපි ඔකට ඉංග්‍රීසි වලින් කියන verb කියලා. ඒක v වලින් හඳුන්වනවා. verb. සිංහලයේදී දෙවෙනි කොටස විදියට යෙදෙන්නේ මේ ක්‍රියාපදයට යටත් වන දේ සිංහලෙන් කියන ක්‍රියාවට යටත් වන්නේ යම් දෙයක් ඒ කර්මපදයේ කියලා. කර්මපදේ. කර්ම නෙමෙයි කර්මපදේ. කර්මපදයට අපි ඉංග්‍රීසි වලින් කියනවා ඔබ්ජෙක්ට් කියලා. මේ තියෙන සිංහල ස්ට්‍රක්චර් එක වාක්‍යයක සිංහල ස්ට්‍රක්චර් එක තමයි කර්තෘපදේ, කර්මපදේ, ක්‍රියාපදේ. ඒක නෙමෙයි ඉංග්‍රීසි වල යූස් වෙන්නේ. පොඩි වෙනසක් තියෙනවා ස්ට්‍රක්චර් එකේ. සිංහල වලට හරවමු අපි. මම බත් කනවා කියන වාක්‍යය ඉංග්‍රීසි වලට හරවමු. සර් ලියනවා දැන්ට ඔයාලා ලියන්න දැනගෙන ඉන්න ඕනේ නෑ අහගෙන ඉන්න. හඳුනා මෙන්න මෙහෙම. I eat rice කියලා ඔන්න මම හැදුවා තව නොබෝ වෙලාවකින් ඔයාලට මේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඊටාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. එහෙනම් පළමු කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස සිංහල වාක්‍යයක් ඉංග්‍රීසි වලට තමයි I eat rice කියලා බලන්න මේකේ මේ ඕඩර් එකද මේකේ තියෙන්නේ කියලා. පළවෙනිට කතෘ පදය I කියන්නේ මම ඒව දැනගෙන ඉන්න ඕනේ. I we you they he she it දැනගෙන ඉන්න ඕනේ. I කියන්නේ මම, we කියන්නේ අපි, you කියන්නේ ඔබ ඔබලා, they කියන්නේ ඔවුන්, he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ ඒක. ඒ ටික දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් I මම හරි කතෘ පදේ හරි. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක හරි. සිංහල වලයි ඉංග්‍රීසි වලයි ප්‍රධාන චරිතය තමයි මුලට එන්නේ. දෙවෙනිට ඇවිල්ලා තියෙන එක බලන්න. eat කියන්නේ කනවා. verb එක දෙකට ඇවිල්ලා තියෙනවා ඉංග්‍රීසි වල. සිංහල වල තියෙන්නේ අන්තිමට තුන්වෙනියට. rice කියන ඔබ්ජෙක්ට් එක ඉංග්‍රීසි වාක්‍යයක අවසානයේ. එහෙනම් අපිට දැන් සිංහල වැඩක් නැහැ. අපි හොයාගත්තා
the three parts of a sentence and its order. කොටස් තුනයි order එකයි හොයාගෙන තියෙන දැන් English sentence එක. මොනවද කොටස් තුන English වල sentence එක? Subject, verb, object. මතක තියාගන්න English වල වාක්‍යයක sentence එක there are three main parts. තුනයි ඒව තමයි subject, verb, object. දැන් සිංහල අමතක කරන්න. subject, verb, object. SVO කියලා මතක තියාගන්න. subject කියන්නේ කර්තෘ පදය, verb කියන්නේ ක්‍රියාපදයේ දෙවෙනි. අනිවාර්යයෙන්ම subject එකට පස්සේ ක්‍රියාපදයක් එන්න ඕනේ. subject එකට පස්සේ ක්‍රියාපදය එන්න ඕනේ. ඊට පස්සේ වාක්‍යයක ඉතුරු වෙලා තියෙනවා යම් දෙයක් ඉංග්‍රීසි වලින් නිර්මාණය කරනකොට ඔබ්ජෙක්ටිව් විදිහට දාගන්න පුළුවන්. එහෙනම් subject, verb, object හරි. එහෙනම් ආය කතන්දරේ මුලින් ඉඳන් එන්නේ ස්ටෙප් තුනක් කතා කළා. වාක්‍යයක් කියන්නේ වචන එකතු කරලා හදා ගන්න දෙයක්. කොහොම හදා ගන්න වාක්‍යයක් ප්‍රධාන කාල තුනකට දාන්න පුළුවන්. අතීත, වර්තමාන, අනාගත. එහෙම හදා ගන්න වාක්‍යයක ප්‍රධාන කොටස් තුනයි. there are three main parts. මොනවද? වටාදේ subject, verb, object. හරි. තව ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. ඒකේ මතක තියාගන්න පාඩම් කරගන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ඔය විදිහට වචන එකතු කරලා කාල තුනකට දාලා කොටස් තුනකින් යුක්තව හදා ගන්න ඕනම වාක්‍යයක්. ප්‍රධාන ආකාර හතරකට දාන්න පුළුවන්. ප්‍රධාන ආකාර හතරයි 1 2 3 4. මේවා වෙන වෙනම මතක තියාගන්න ඕන. ආකාර වලට කියනවා forms කියලා. four forms of a sentence. හැම වාක්‍යයකම තියෙනවා ආකාර හතරක්. උදාහරණයක් ගමුකෝ මෙන්න මෙහෙම. ඇය ගුරුවරියක් වේ. අපි මේක දන්නවා කොහොමත් මේ වගේ වාක්‍ය අපි කතා කරනවා. ඉතින් ඔය වාක්‍ය ඔය ස්වරූපයෙන් විතරක් නෙමෙයි තව ස්වරූප තුනකින් කියන්න පුළුවන්. ඕනම වාක්‍යයක් මේ වාක්‍ය විතරක් නෙමෙයි. ස්වරූප හතරකින් යුක්ත වෙනවා. ඔය ස්වරූප හතරම දැනගත්තොත් ඔය හතරේදී වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් ඒක ඔළුවේ තියෙනවා නම් වැඩ කරනවා නම් මේ ආකාර වලට ඉංග්‍රීසි වලින් කියන්නේ නම මොකක්ද? මේ වගේදී මොනවද වෙනස් වෙන දේවල් කියලා දැනගත්තොත් පාඩම් කළොත් මතක තියාගත්තොත් we will be able to build up sentences easily. අපි ඊටමත් පහසුවෙන් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. දැන් බලමු සිංහලෙන් මේ වගේ ස්වරූප කොහොමද වෙනස් වෙන්නේ? ඇය ගුරුවරියක් වේ. ඒක පවතින සාමාන්‍ය ස්වරූපේනේ. ඒ සාමාන්‍ය ස්වරූපයෙන් කියන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ඇය ගුරුවරියක් වේ කියලා. දෙවෙනියට අපිට කියන්න පුළුවන් ඕක නෑ කියන අර්ථයෙන් ඇය ගුරුවරියක්. සිංහල ඉගෙන ගන්න ඕන. ගුරුවරියක් නොවේ කියලා කියන්නත් පුළුවන්. ඇය ගුරුවරියක් නොවේ. නෑ කියලා කියන්නත් පුළුවන් සිංහලෙන් තව ආකාරයක්. තව ආකාරයක් තියෙනවා. ප්‍රශ්න අහන්නත් පුළුවන් ඉන්නේ. එයා ගුරුවරියක්ද? ඇය ගුරුවරියක්ද? ප්‍රශ්නත් අහන්න පුළුවන් තව ස්වරූපයක්. අද ඉගෙන ගන්නකො සිංහල දන්නේ නැත්තම්. ඇය ගුරුවරියක්ද? question mark එකක් දාන්න. අනිවාර්යයෙන්ම වාක්‍ය question එකක්. තව ස්වරූපයකින් අහන්න පුළුවන් නැද්ද? එහෙම නෙමෙයිද කියලා අහන්න පුළුවන්. ඒක කොහොමද දාන්නේ? ඇය ගුරුවරියක් නෙමෙයිද කියලා අහන්නත් කියන්න පුළුවන්. මොන නම් මතක තියාගන්න සාමාන්‍ය ස්වරූපේ. ඇයි ගුරුවරියක් නෙමෙයි කියලා නෑ කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ නැත යන අර්ථය, නැත යන ස්වරූපේ. දෙවෙනි ස්වරූපේ. තුන්වෙනි ස්වරූපේ තමයි ඇයි ගුරුවරියක්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්න ස්වරූපයකට කියන්නේ. හතරවෙනි ස්වරූපේ තමයි ඇයි ගුරුවරියක් නෙමෙයිද කියලා නැත යන අර්ථයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවනි. ඒක නැත යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපේ. එහෙනම් මොනවද සිංහලෙන් ගත්තොත් සාමාන්‍ය ස්වරූපයේ තියෙනවා. නැත යන අර්ථයේ ස්වරූපයේ තියෙනවා. ප්‍රශ්න ස්වරූපයේ තියෙනවා. නැත යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපයේ තියෙනවා. අපිට දැන් සිංහල වැඩක් නැහැ. ඉංග්‍රීසි නේ වැදගත්. එහෙනම් අපි බලමු මේ වගේ සිංහලෙන් කියන නම් ටිකයි ඒවට ඉංග්‍රීසි වලින් කියන නම් ටිකයි මේ ෆෝම්ස් වලට මෙන්න මේ ටික දැන් පාඩම් කරගන්න ඕන. මම ක්ලාස් එකේදී දුන්න පාඩම් කරගන්න ටයිම් එක. දැන් රෙකෝඩින් එක බලන ඔයාලා මේක පෝස් කරලා නතර කරලා මේ ටික දෙන වෙලාවේ පාඩම් කරගන්න. දැන් මේ රෙකෝඩින් එකක් යන නිසා පාඩම් කරගන්න වෙනම වෙලාවක් දෙන්න ඉක්මනට පැය 3ක පැය එකමාරෙන් විතර කරලා ඉවර කරන්න. එතකොට මම කියනවා මේක දැන් පාඩම් කරගන්න කියනකොට මේ රෙකෝඩින් එකක් යන නිසා මේක පොඩ්ඩක් නතර කරලා පෝස් කරලා පාඩම් කරගෙන ආය ඔන් කරගෙන ඊටු ටිකට සම්බන්ධ වෙන්න. හරි බලන්න. ඉංග්‍රීසි වලින් කියනවා පොසිටිව් ෆෝම් කියනවා සාමාන්‍ය ස්වරූපේ. නෙගටිව් ෆෝම් නැ කියන අදහස් දෙන්න නැත යන අර්ථය. ක්වෙස්චන් එකක් ප්‍රශ්න ස්වරූප ප්‍රශ්නයක් කියන්නේ ක්වෙස්චන් නැහැ අපිට ක්වෙස්චන් ෆෝම් කියන ප්‍රශ්න ස්වරූපය. නැත යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපය කියනවා නෙගටිව් ක්වෙස්චන් ෆෝම්. පාඩම් කරගන්න. positive form, negative form, question form, negative question form. positive form සාමාන්‍ය ස්වරූපය, negative form නැත යන අර්ථය,
question form ප්‍රශ්න ස්වරූපේ negative question form නැත්නම් අර්ථයේ ප්‍රශ්න ස්වරූපේ ඕක link කර කර පාඩම් කර ගන්න පුළුවන්. ඇයි සාමාන්‍යය නම් positive නෑ නම් negative ප්‍රශ්නයක් නම් question. එතකොට නෑ කියන එකේ ප්‍රශ්නේ කියන එකේ negative question දෙකම එකතු වෙලා negative question හැදෙනවා. මතක තියාගන්න ලේසි. We can study easily these four forms and their names in English. මේ විදිහට පාඩම් නම් ඊළඟ එකට යන්න පුළුවන්. පාඩම් කරලා යන්නේ. රෙකෝඩින් එක බලලා පාඩම් කරලා තමයි ඊළඟ එකට එන්නේ. කොහොමද? positive form සාමාන්‍ය ස්වරූපේ, negative form නැති අනාර්ථ question form ප්‍රශ්න ස්වරූපේ, negative question form නැති අනාර්ථ ප්‍රශ්න ස්වරූපේ. හරි. පාඩම්නේ එහෙනම් එන්නේ ඊළඟ එකට. මේව මතක තියෙන්න ඕන ඔළුවේ. වාක්‍ය නිර්මාණය කරනකොට මේව ඔළුවේ තියෙනවා නම් තමයි ඉන්නේ. පොත පෙරලා පෙරලා වාක්‍ය හදන්නේ නැහැ නේ. මම මේක අවසන් වෙන්න කලින් කියනවා කොහොමද වේගයෙන් කොහොමද වාක්‍ය නිර්මාණය කරන්නේ. වේගයෙන්. ඔළුවේ අපිට සිංහලෙන් එන වාක්‍ය වේගයෙන් නිර්මාණය වෙනවා නම් එතන තමයි අපි එවෙලෙම ඉංග්‍රීසි කතා කරන්නේ. ඒ නිසා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. We have to practice these grammar rules. Carefully. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. Then now we are going to learn about what are the changes of these forms. මේ forms වල වෙනස්කම් මොනවද? කොහොමද වාක්‍ය වෙනස් වෙන්නේ? form එක වෙනස් වෙනකොට වාක්‍ය මොන තැනද වෙනස් වෙන්නේ කියන එක ඉගෙන ගන්න තමයි දැන් යන්නේ. හරි බලමු. දැන් මෙතන example sentence එකක් කරන් තියෙනවා. ඔහු වෛද්‍යවරයෙක් වේ කියලා. දැන් මේ වගේ වාක්‍යයක් දකින්නකොටම සිංහල වාක්‍යයක් දකින්නකොටම අපිට අඳුන ගන්න පුළුවන්. දැන් අපි විග්‍රහ කරන්න ඕනේ. අපි learnersලා විදියට as we learners ඉගෙන ගන්න පුද්ගලයෝ හැටියට දැන් දකින්නකොට ඉගෙන ගත්ත දෙයක් දකින්නකොට විග්‍රහ කර ගන්න ඕනේ. එතකොට තමයි මේක අපිට හොඳට පත්‍යක්. ඔහු වෛද්‍යවරයෙක් වේ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය ස්වරූපය. ඔහු වෛද්‍යවරයෙක් නොවේ කියන්නේ නැති යන ආර්ථීය ස්වරූපය. negative form ඉංග්‍රීසි වලින් මතක තියෙනවා. ඔහු වෛද්‍යවරයෙක් වේද කියලා අහන්නේ question form ප්‍රශ්න ස්වරූපී. ඔහු වෛද්‍යවරයෙක් නොවේද කියලා අහන්නේ negative question form නැති යන ආර්ථීය ප්‍රශ්න ස්වරූපය. හරි. දැන් බලමු මේ වාක්‍යයක් ඉංග්‍රීසි වලින් ලියලා තාම ඔයාලට ලියන්න දන්නේ නැහැ කියලා තමයි සර් හිතන් ඉන්නේ. ඉතින් මම ලියලා පෙන්නනවා ඔහු වෛද්‍යවරයෙක් වේ කියන එක ඉංග්‍රීසි වලින් මෙන්න මේ විදිහට හැදෙන්න ඕනේ. දන්න අය ඉන්නවා. හැබැයි හැදුන හැටි දන්නේ නැහැ. හැදුන හැටි තමයි මම ඉදිරියේදී කියලා දෙන්න යන්නේ වාක්‍ය නිර්මාණය කරන විදිහ. ඒ නිසා දන්න නොදන්න ලොකු ගුඩා ඕන කෙනෙක්ට අහගෙන ඉන්නයි තවම තියෙන්නේ. තාම ඇක්ටිවිටිස් දුන්නේ නැහැ. එහෙනම් ඔහු වෛද්‍යවරයෙක් වේ කියන වාක්‍යය ලියනවා මෙන්න මේ විදිහට සර් ඉංග්‍රීසි වලින්. He is a doctor. full stop එකක් තියෙනවා. ඔහු වෛද්‍යවරයෙක් වේ. දැන් ඉංග්‍රීසි වලින් sentence එකක් දැක්කත් දැනට තියෙන knowledge එකෙන් මේ sentence එකේ විග්‍රහ කරන්න පුළුවන් දේවල් ගොඩයි ඔයාලට දන්නේ නැති වුණාට. මොනවද? මේක බැලු බැලමට කිව්වා කි this is a sentence. මේක වාක්‍යයක්. දැන් ඉගෙනගෙන තියෙන දේවල් වල ඇඩිට. මේකේ තියෙනවා අනිවාර්යෙන් තිබිය යුතුයි කොටස් තුනක්. මොනවද ඒ කොටස් වලින් විග්‍රහ කරන්න බලන්න. මුල කොටස, මැද කොටස, අග කොටස. දැන් ඉංග්‍රීසි වලින් names දෙන්න පුළුවන්. පළවෙනි කොටසට subject කියනවා. දෙවෙනි කොටස verb. මේ is කියන්නේ verb එකක්ද? ඔන්න ප්‍රශ්නයක් එනවා. හරි. ප්‍රශ්නයක් එන්න දෙයක් නැහැ. subject එක ගාවම තියෙන්නේ මොකද්ද? ඒක verb එක. එහෙනම් is කියන්නේ verb එකක් ක්‍රියාපදයක් අධිගෙන ගන්න. අපිට එච්චර හුරු නැහැ. අපිට හුරු verbs මොනවද? එනවා, කනවා, බොනවා, දුවනවා, පයින්නවා, ශ්‍රී ලංකා කරනවා. ඔය ඉංග්‍රීසි වලින් දැම්මොත් එහෙම come, go, run, eat, swim, sleep, sing, write, draw, paint ඔන්න ඔය වගේ ක්‍රියාපද තමයි අපි හිතන්නේ ක්‍රියාපද කියලා නේ. ඒවා විතරක් නෙමෙයි. එහෙනම් අධිගෙන ගන්න මේ is කියන්නේ. නැත්තම් ඒ වගේ එනවා තව මෙන්න මේ වගේ. is am was were will be has have had අන්න ඒ වගේ අපි දැකලා නැති අපිට හුරු නැති පද ටිකක් තියෙන ඒවටත් කියන්නේ අපි ක්‍රියාපද තමයි. ඒකේ වෙනස ඉදිරියදී ඉගෙන ගමු. එහෙනම් මේ වාක්‍යයේ what is the verb in this sentence කිව්වොත් මේ දෙවෙනි කොටස subject එකට පස්සේ අනිවාර්යෙන් දෙයක් තියෙනවා. ඒක verb එක විය යුතුමයි. එහෙම නොවෙනවා නම් වැරදි වාක්‍යය. ඉගෙන ගත්තනේ කලින්. ඉතිරි වෙලා තියෙන යම් කොටසද ඒක object එක කියලා කිව්ව. එහෙනම් a doctor කියන සම්පූර්ණ කොටසම object එක විදිහට සලකන්න ඕනේ. මේ අයින් කරලා ගන්න බෑ. doctor එකෙන් අයින් කරන්න බෑ. ඕනම එක තමයි noun එකක් එක්ක આવොත් අයින් කරලා ගන්න එපා. එතන තියෙන්නම ඕනේ. හේතුවක් ඇතුව කියන්නේ ඔයාලා මේ forms වෙනස් කරනකොට එහෙට මෙහෙට දායි. එහෙනම් තව දෙයක් අපි ඉගෙන ගන්න පුළුවනි. he is a doctor කියන්නේ ඔහු වෛද්‍යවරයෙක් වේ කියන්නේ සාමාන්‍ය ස්වරූපයේ වාක්‍යයක්. positive form එකෙන් තියෙන sentence එකක්. Now I am going to convert this positive sentence into negative. දැන් මේ positive වාක්‍ය මම යන්නේ negative කරලා පෙන්නන්න ඉංග්‍රීසි වලින්. ඔහු වෛද්‍යවරයෙක් වේ කියන එක ඔහු වෛද්‍යවරයෙක් නොවේ කියලා ලියලා පෙන්නන්න යන්නේ ඉංග්‍රීසි වලින් බලන්න. ලොකු කුඩා තේරෙන නොතේරෙන ඔක්කොම අද තමයි ඉගෙන ගන්න. මොනවද මේ he is a doctor කියන sentence එකේ වෙනස් වෙන්නේ negative වෙනකොට? බලන්න වෙනස් වෙන දැන් සර් ලිව්වට පස්සේ හරි. he is not a doctor.
full stop එකක් දාන්න. දැන් බලන්න මොනවද කොතනද වෙනස් වුනේ මොනවද වෙනස් වුනේ? he is a doctor කියලා තියෙනවා he is not a doctor. මොකද්ද වෙනස්කම? හරියටම අහුවොත් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ is කියන එකට not එකතු වෙලා. ඒක complete answer එකක් නෙමෙයි. is කියන එකට නෙමෙයි ඇත්තටම not එකතුනේ මොකේද? දන්නවයි දැම්ම කියනවා. verb එකටයි not එකතුනේ. වැරදියට පාඩම් කරගන්න එපා. is එකට not එකතු වුණාකොත් වැරදි. එයි මෙතෙන්ට එන්න පුළුවන්නේ is am are was were will be has have had ඔය any kind of verb එකක් මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට is වලට not එකතු වුණාකොත් වැරදිනේ. එහෙනම් අපි දන්නවා මෙතන තියෙන මේ is කියන්නේ verb එකක්. negative form එකේදී verb එකට not එකතු වෙනවා. මතක තියාගන්න. verb එක වල not දානවා. negative form එකේදී he is not a doctor. ඔව් වෛද්‍යවරයෙක් නෙවෙයි. එහෙනම් අපි යනවා මම මේ වාක්‍යය I am going to convert this positive sentence he is a doctor කියන එක convert කරන්න යනවා question එකක් විදියට ප්‍රශ්නයක් විදියට. ඔහු වෛද්‍යවරයෙක් වේද? ඔහු වෛද්‍යවරයෙක්ද කියන වාක්‍යය ඉංග්‍රීසි වලින් ලියන්න යනවා. බලන්න මොනවද වෙනස් වෙන්නේ. මේ එකම වාක්‍ය ඔහු වෙනස් වෙන්නේ නැහැ වෛද්‍යවරයෙක් කියන එක වෙනස් වෙන්නේ නැහැ. form එක වෙනස් වුණා කියලා. subject එකයි object එකයි වෙනස් වෙන්නේම නැහැ. එහෙනම් මොනවද වෙනස් වෙන්නේ බලමු. question sentence එක ලියන්නේ is he a doctor කියලා ලියන්න. We have to put a question mark at the end of all question sentences. question mark එකක් අනිවාර්යෙන් දාන්න ඕන සෑම ප්‍රශ්න වාක්‍යයක් අවසානයේ. It's compulsory to use question mark at the end of any kind of question sentence. හරි. එහෙනම් මොනවද වෙනස් වුනේ මෙතන බලමු. සමහරු කියයි දැන් is එක මුලට ඇවිල්ලා නෑ. මුලට ආවේ is නෙමේ verb එක මුලට ඇවිල්ලා තියෙනවා. ඔයා මතක තියාගත්තාම පාඩම් කරලා ඕනම sentence එකක් හිතින් හිතලා question නම් verb එක මුලට යන්න ඕන. එහෙම හිතලා දාගන්න නම් මේව පාඩම් කරගන්න ඕනේ. එහෙනම් question form එකේදී verb එක මුලට එනවා. හිත බලාගන්න. එහෙනම් බලාගමුයි positive form එකේදී verb එකට මොකද වෙන්නේ? What happened to the verb in the positive form කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කියනවා මුකුත් වෙන්නේ නැහැ. nothing happened. තියෙන තැනම තියෙනවා. negative form එකේදී verb එකට not එකතු වෙනවා. question form එකේදී verb එක මුලට එනවා. එහෙනම් now I am going to convert this positive sentence into negative question. ඒ කියන්නේ නැතර අර්ථයේ ප්‍රශ්න ස්වරූපයෙන්. ඔහු වෛද්‍යවරයෙක් නෙමෙයිද කියලා ලියන හැටි පෙන්නන්න යන්නේ. අපි ලියමු. isn't is not කියන එක කෙටි කරන්නේ isn't කියලා. is not කියන එක ඕ අයින් කරලා apostrophe එකක් දානවා. isn't question mark එකක් දානවා. ඒකත් negative වුණාට question නැති වෙන අර්ථයෙන් ප්‍රශ්නයක්. බලන්න වාක්‍යය. isn't he a doctor? ඔයවත් ගිනිච්චද නැහැ. ගිනියන්නේ නැහැ. දැන් මං කිව්වේ තියෙන තැනම තියන්න කියලා අපේ දරුවෝ කරනවා. ඔය not ගේනකොට මුලට ගේනකොට එක තැන් වලට දාන්න. නෑ doctor එකම තියන්න. වෙනස් වුණොත් වැරදි. කොහොමද ආදුනේ? isn't he a doctor? What are the changes of the negative question form? මොනවාද වෙනස්කම්? is කියන එකට නෙමෙයි verb එකට not දාලා වාක්‍ය මුලට ගෙනල්ලා තියෙනවා. ඒ ගේනකොට you must use contracted form. කෙටි කර දැක්වීමමයි අනිවාර්යෙන් භාවිතා කරන්නේ. is not කියන්න එපා isn't. ඒක රූල් එකක්. negative question එකේදී not දාලා verb එක මුලට ගෙනාවම it must be contracted form එකකින් වෙන්න ඕනේ ඒක. එහෙනම් isn't he a doctor? ඔහු වෛද්‍යවරයෙක් නෙමෙයිද? එහෙනම් දැන් මෙතන පාඩම් කරගන්න දෙයක් තියෙනවා. ඒ මොනවද? positive form එකේදී verb එක තියෙන තැනම තියෙනවා. negative form එකේදී verb එකට not එකතු වෙනවා. question form එකේදී verb එක මුලට ගේනවා. negative question form එකේදී verb එකට not දාලා මුලට ගේනවා. පාඩම් කරගන්න. positive form එකේදී verb එක තියෙන තරමයි තියන්නේ. මෙනෙහි වෙන්න ඕන he is a doctor. negative form එකේදී verb එකට not දානවා he is not a doctor. මෙනෙහි කරගන්න. question form එකේදී verb එක මුලට ගේනවා is he a doctor. negative question form එකේදී verb එකට not දාලා මුලට ගේනවා isn't he a doctor. මෙනෙහි කරන්න. මේක පොඩ්ඩක් නතර කරලා පාඩම් කරලා තමයි ඊළඟ එකට එන්නේ. හරි. එහෙනම් වාක්‍යයක ආකාර හතරයි positive form සාමාන්‍ය ස්වරූපය, negative form නැති වෙන අර්ථය, question form ප්‍රශ්න ස්වරූපය, negative question form නැති වෙන අර්ථය ප්‍රශ්න ස්වරූපය. positive form එකේදී verb එක තියෙන තරම තියෙනවා, negative form එකේදී verb එකට not එක දෙනවා, question form එකේදී verb එක මුලට ගේනවා, negative question form එකේදී verb එකට not දාලා මුලට ගේනවා. මෙන්න මේ ටික කටපාඩමේ තියෙනවා. මේ ටික මතක නම් ඉදිරියේදී කියලා දෙන lessons ඔක්කොම easily පොත පෙරලන්නේ නැතුව form එකට අනුව sentences නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපේ කතන්දරේ first paragraph එක පළවෙනි පරිච්ඡේදයේ අවසානයි. අපි යන්නේ තව පරිච්ඡේදයක් පෙරලන්න. තව පරිච්ඡේදයක් පෙරලන්න කලින් before that නේද? ඒකට කලින්
පළමු පරිච්ඡේදය සමරයිස් කරගමු. සාරාංශගත කරගමු කතන්දරයක් විදියට. දැන් ඊළඟ දවසේ ෆ්‍රී ඩේ එකක් හම්බුනාම මම සෙමිනාර් එකක් කෝල් කරලා කතා කරලා කියනවා මෙදාට තියෙනවා. එදාට එනකොට මේවා කතන්දරයක් වගේ ලස්සනට මතක තියෙනවනේ. මේවා කන්ටිනියු කරන් යනවා මම ෆ්‍රී දාන සෙමිනාර්ස් වලදී. දිගටම දාලා ග්‍රැමර් ඔක්කොම ආවරණය කරලා දෙනවා නොමිලේම ෆ්‍රී ඔෆ් charge නිබන්ධනයත් නොමිලේ. එහෙම එන්න නම් එනායගේ කැපවීමක් තියෙන්න ඕනේ. එයාලත් පිළිවෙලට නෝට්ස් තියාගෙන කලින් දවසේ නිබන්ධනයේ ෆයිල් එක දාගෙන ඒව පාඩම් කරලා මතක තියාගෙන තමයි ඊළඟ දවසේ ඉන්න ඕනේ. දවසින් දවස ඉම්ප්‍රූව්මන්ට් එකක්. හරි. එහෙනම් මතක් කරගමු. වාක්‍යයක් කියේ වචන එකතු කරලා හැදුන දෙයක්. එහෙම වචන එකතු කරලා හදාගත්තු වාක්‍යයක ප්‍රධාන කාල තුනයි past present future මේ විදිහට මතක තියෙන්න ඕන. මතක් කරනකොට මෙනෙහි වෙන්න ඕන ලොකු විස්තරයක්. එහෙම හදාගන්න වාක්‍යයක ප්‍රධාන කොටස් තුනයි subject verb object. එහෙම හදාගන්න වාක්‍යයක ප්‍රධාන ආකාර හතරයි කිව්වා මේ ලොකු කතන්දරියම ඔළුවේ තියෙන්න ඕන. positive negative question verb එකට මොකද වෙන්නේ සිංහල තේරුම මොකක්ද? හරි. Now I am going to tell you second para about second para. දෙවෙනි පරිච්ඡේදය ගැන කියලා දෙන්න යන්න. දැන් ඔන්න ඔය ටික මතකයි. දැන් ඔය විදිහට වචන එකතු කරලා කොටස් තුනකට කාල තුනකට ආකාර හතරකට දාලා හදාගන්න ඕනම වාක්‍යයක් ප්‍රධාන පාරවල් දෙකකට අපි දානවා. මෙව සර් කියලා දෙන දේවල් methods. ඔළුවට මතක හිටින්. එහෙනම් ඒ විදිහටම මතක තියා ගන්න ඕනේ. ප්‍රධාන පාරවල් දෙකකට දාන්නේ. ඒ මෙහෙමනේ. දැන් හිතන්න ඕනේ. මම කියලා දෙන දේවල් ගෙදර හිතන්න ඕනේ. මේ ඉන්නේ මම කියලා හිතන්න. මම නැත්තම් ඔයා. මට එන්නේ වාක්‍ය වචන ඔළුවට එන්නේ. මෙහෙම එනවා. අපි කවදාවත් සිංහලෙන් හිතලා නැහැ මේව එන ක්‍රමය. හිතන්න මෙන්න මේ විදිහට. අපි කියන ඕනම වාක්‍යයක් ওই විදිහට වචන එකතු කරලා ඔහම හදාගන්න ඕනම වාක්‍යයක්. එක්කෝ ඒ වාක්‍ය කරන දෙයක් තියෙන්නේ. එක්කෝ ඒ වාක්‍යයේ තියෙන දෙයක් පිළිබඳව හඳුන්වා දෙන දෙයක්. එක්කෝ කරන දෙයක් තියෙනවා. එහෙම නැත්නම් දෙයක් පිළිබඳව හඳුන්වා දෙන දෙයක් තියෙනවා. දැන් ඉතල හිතන්න ගන්න ඒක බොරුද කියලා. මම උදාහරණ වාක්‍ය දෙකක් දෙන්නම්. ඇය ගුරුවරියක් වේ. එහෙම නැත්නම් මම කොළඹ යනවා. දැන් මෙතන ඉඳලා හිතන්න ගන්න. මේ මම ලිව්වේ අපිට හිතට එන වාක්‍ය දෙකක්. අපිට හිතට එනවනේ කියන්නේ මොලේට ගිහලා ඒක තමයි ප්‍රකාශ වෙන්නේ සිංහලෙන්. අපි හිතුවේ නැතුවට process එකක් තියෙනවා. ඒ process එක මොකක්ද කියලා සිංහලෙන් අවබෝධ කරගෙන ඒ process එකට ඉංග්‍රීසි කාවද්දන එක තමයි අපි කරන්නේ. එතකොට එතනින් පස්සේ ඒ process එක යන්නේ ඉංග්‍රීසි වලින්. එහෙනම් සිංහල process එක අවබෝධ කරගන්න ඉන්න ඕනේ. අපි නිර්මාණය කරන කතා කරන ලියන කියන ඕනම වාක්‍යයක් මේ කැටගරිස් දෙකෙන් තමයි නිර්මාණය වෙන්නේ. හේත් එකක් තමයි එක්කෝ ඒ වාක්‍ය කරන දෙයක් හඳුන්වන වාක්‍යයක්. එහෙම නැත්නම් දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. ඔය දෙකට වෙනස්ව තියෙන වාක්‍ය තියෙනවා නම් කියන්න පුළුවන්. දැන් හිතලා බලන්න. එක්කෝ ඒ වාක්‍ය අනිවාර්යයෙන්ම කරන දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කරන දෙයක් අපිට පේන්නේ නැහැ. දෙයක් පිළිබඳව හඳුන්වා දෙන දෙයක් තමයි තියෙන්නේ. එහෙනම් මේ වාක්‍ය දෙකෙන් ඔයාලට දැන් පුළුවන් කරන දෙයක් හඳුන්වන වාක්‍ය මොකක්ද? දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න. ඔව් අපේ ක්ලාස් එකේ දරුවෝ ආන්සර්ස් දුන්නා. සර් ඕකේ දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය තමයි ඇය ගුරුවරියක් වේ. ඒකේ කරන දෙයක් නැහැ. There is no action here. හරි. ඒක හරි. මේකේ කරන දෙයක් නැහැනේ දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යය. සර් ඕකේ කරන දෙයක් හඳුන්වන වාක්‍යය තමයි ওই දෙවෙනියට තියෙන්නේ මම කොළඹ යනවා කියලා. කියලා ආන්සර්ස් ආවා. එයි කියලා අපවම කියනවා. ඕකේ සර් යනවා කියලා තියෙනවා. There is an action here. මෙතන ක්‍රියාවක් තියෙනවා. action එකක් තියෙනවා. act එකක් තියෙනවා. හරි ඔයාලා තේරුම් ගැනීම හරි. එහෙනම් මේ කොටස් දෙකෙන් තමයි අපේ ඔළුවට වාක්‍යයෙන් එක්කෝ ඒක කරන දෙයක් නැත්නම් දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් තමයි ඉන්නේ. ඔන්න ඔය බෙදීම හදාගන්නකො. අර විදිහට වචන එකතු කරලා කාල වලට කොටස් වලට ආකාර වලට දාලා හදාගන්න ඕන වාක්‍යයක් එක්කෝ ඒක කරන දෙයක් හඳුන්වන වාක්‍යයක්. එහෙම නැත්නම් දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. සරලව ස්ටෙප් බයි ස්ටෙප් ඔලුවට දාගන්න. ඔය ආකාර දෙකෙන් පිට වාක්‍ය ඔලුවට එන්නේ නැහැ. එහෙනම් අපි මේක ලඝු කරගත්තා, කෙටි කරගත්තා, ඉංග්‍රීසි කියන වපසරිය තව අඩු කරගත්තා. පැටලි සහගත නිරාකරණය කරගත්තා, අත මිටට ගෙනාවා. ලේසි කරගත්තා, පාරවල් දෙකක් කපා ගත්තා. දැන් ඉගෙනගෙන යන්න. ඔය ගොඩාක් ඔය ඕනම කතා කරන දෙයක් ලස්සන මේ පාරවල් දෙකකින් කියන්න පුළුවන් නේද? අපි ඒක සරල කරගෙනනේ. මේ ලොකු විෂයක් සරල කරගන්න තරමට ඒක ඉගෙන ගන්න ආසයි සහ ඉගෙන ගන්න ලේසි. එහෙනම් අපි බලමු. මෙන්න මෙතන දැන්
ඔයාලට නිර්මාණය කරන්න බෑ කියලා මම හිතනවා. එහෙම හිතලා මම නිර්මාණය කරනවා බලන් ඉන්න තියෙන්නේ. තව ටිකකින් ඔයාලටත් පුළුවන් මේ විදිහට නිර්මාණය කරන්න. ඇය ගුරුවරියක් වේ කියන වාක්‍ය මම ඉංග්‍රීසි වලින් දාලා පෙන්නනවා වෙනසක් තියෙනවා මේ වාක්‍ය දෙකේ. හරිද? She is a teacher. ඔන්නෝම ඇය ගුරුවරියක් වේ කියලා ලියන්නේ. මම කොළඹ යනවා කියලා ලියන්නේ මෙන්න මෙහෙමයි. I go to Colombo. මෙන්න වාක්‍ය දෙක. මේ වාක්‍ය දැක්කහම දැන් මේ දැන්ට තියෙන නොලෙජ් එක අනුව අපිට පුළුවනි මේවා වර්ග කරන්න නැත්නම් පැහැදිලි කරන්න නැත්නම් විස්තර කරන්න පුළුවන්. හරි. ඒ කොහොමද? She is a teacher කියන එකේ subject එක she, verb එක is කියලා දැන් දන්නවා. A teacher කියන්නේ object කියලා දන්නවා. In this one මේ වාක්‍යේ අපි දන්නවා subject එක I, verb එක go. ඒක අපි කොහොමද දන්න දෙයක් is කියන්නේ verb එකක් කියලා අපි අද ඉගෙන ගත්තා කියලා හිතමුකෝ. to Colombo කියන්නේ වාක්‍යයේ ඉතිරි කොටස object එක. දැන් බලන්න බැලු බැලමට දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යය. කරන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යය. There is a difference between these two sentences. ඒ වෙනස මොකක්ද? හරිම සරල වෙනසක් තියෙන්නේ. මේ දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයේ තියෙන ක්‍රියාපදයේ දිහා බලන්න. කරන දෙයක් හඳුන්වන වාක්‍යයේ තියෙන ක්‍රියාපදයේ දිහා බලන්න. Look at the verb carefully. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක ක්‍රියාපදයේ මෙන්න මේ වගේ එකක්. අර අපිට ප්‍රශ්නයක් ආවේ ඒක ක්‍රියාපදයක්ද කියලා. අන්න ඒ වගේ ක්‍රියාපදයක් කියලා බැලු බැලමට නොපෙනෙන දේවල් තමයි ඒකේ ක්‍රියාපදයක් වෙන්නේ. දෙයක් පිළිබඳව හඳුන්වන සෙන්ටෙන්ස් එක. මොනවද මේ වගේ තව තියෙනවා. is, am, are, was, were, will be, has, have, had. අපි ඔන්න ඔය වගේ ක්‍රියාපද වලට නමක් දෙනවා be verbs කියලා. නම මතක තියාගන්න be verbs. In the second sentence මේ බලන්න මේකේ නම් අපි verb එක අඳුර ගන්නත් ලේසි අපි දන්න දේවල්. වා කියන එකෙන් අවසන් වෙන්නේ. එනවා කනවා බොනවා දුවනවා පයින්නවා සෙල්ලම් කරනවා සිංහ. Go, run, sleep, swim, sing, write, draw අන්න ඒ වගේ දේවල්. බැලු බැලමටම ක්‍රියාපදයක් කියලා අඳුර ගන්න පුළුවන්. කරන දෙයක් හඳුනන වාක්‍ය වලට එන්නේ අන්න ඒ වගේ ක්‍රියාවක් action එකක් තියෙන verb එකක්. ඒ නිසා අපි ඒවට කියනවා action verbs කියලා. දැන් පැහැදිලි කරගන්න. action එකක් තියෙනවා නම් action verbs කියලා තමයි ඒවට කියන්නේ. එහෙනම් තවත් සරල කරගත්තා. අපි දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්න. ඇයි ගුරුවරියක් වේ අන්න ලස්සන කෙල්ලක්. ඒක මගේ කාර් එක නේද? මේ ඉන්නේ මගේ අම්මා. අර මගේ පාසල අපේ පවුලේ සමාජික හතරක් ඉන්නවා. ගේට් වලක බල්ලෙක් ඉන්නවා. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යනේ. ඒවා නිර්මාණය කරන්න අපි ගේන්නේ මේ is, am, are, was, were වගේ be verb එකක් කියන එක මතක තියාගන්න ඕනේ. ඒවට action verbs කියන්නේ නැහැ. ඒ වගේම on the other hand මේ කරන දෙයක් හඳුන්වන වාක්‍යයක් නිර්මාණය කරන්න අපි ගේන්නේ go, run, eat, swim, sleep, sing, run, jump, clap. අන්න ඒ වගේ action verb එකක් ගේන්නේ අපි අනිවාර්යෙන් කරන දෙයක් හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්න. එහෙනම් ඔන්න සරලයි. මේ ඉන්නේ මම. මගේ ඔළුවට එන වාක්‍ය එක්කෝ එක පාරක් තියෙනවා එනම be verbs පාර කියලා හඳුන්වන්නකෝ. දැන් තේරුම් ගන්න ඕනේ. එක්කෝ be verbs පාරෙන් වාක්‍ය එනවා. එහෙම නැතිනම් action verbs පාරෙන් වාක්‍ය එනවා. දැන් මේකේ තියෙනවා ක්ලාස් එකට සම්බන්ධ වුණ අයට විතරයි මේ මොනවද මේ කියලා පැහැදිලි. මොනවද? ඔළුවට එන වාක්‍ය එක්ක be verbs පාරෙන් එනවා. be verbs පාරෙන් ඉන්නේ මොන වගේ වාක්‍යද? දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය. ඒවා අපේ ඔළුවට දැන් එනකොටම දැනගන්න ඕනේ මේකට එන්නේ be verb එකක්. තප්පරෙන් තප්පරේ knowledge එක improve කරගන්න. තප්පරෙන් තප්පරේ මේ අහන මේ දේශනේ අහන තප්පරෙන් තප්පරේ knowledge එක දියුණු කරගන්න thinking widely පුළුල්ව හිතන්න. එහෙනම් එකක් එනවා be verbs පාරෙන් එන්නේ අනිවාර්යෙන් දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය. අපි ඔළුවට දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් කියනවා අනිවාර්යෙන්ම අදින්දලා දානවා ඒක be verb එකක් තමයි use වෙන්න ඕනේ. අනිත් කොටසක් කියනවා action verbs පාරෙන් කඩාගෙන එනවා මේ. එහෙනම් අපි දන්නවා මේ action verbs පාරෙන් එනවා නම් අනිවාර්යෙන් ඒක කරන දෙයක් හඳුන්වන වාක්‍යයක්. මම කොළඹ යනවා. අපි හෙට නුවර යනවා. මම ඔයාට කෝල් එකක් ගන්නම්. තාත්තා මට බැන්නා. අපේ අම්මා සම්දට පොලේ යනවා. ඕන් විභාගේ පාස් වෙයි. ලබන අවුරුද්දේ මැතිවරණයක් පවත්වාවි. කරන දේවල්. හඳුන්වන වාක්‍ය අනිවාර්යෙන් ඔළුවට එනවා නම් ඒ වගේ අපි දන්නවා action verb එකක් තියෙනවා. ඒ වෙනස හඳුනාගත්තා. හරි. එහෙනම් සරලව ඔළුවට දාලා. දැන් අපි අද යන්නේ කියලා දෙන්න. මේ එක පැතිකඩක්. grammar 1 කියන කොටසෙන් එක පැතිකඩක් ආවරණය කරලා දෙනවා තව විනාඩි 10කින් 15කින් ඉවර කරනවා. සරල කරලා දීලා ඉවර කරනවා.
එක පැතිකඩක් ඉවර කරගත්තා කියන්නේ 150ක් ඉවරයි. තව 150යි තියෙන්නේ. ඒක ඊළඟ සෙමිනර් එකකින් දාලා ඉවර කරනවා. ඊටමත් සරලයි. තව මොන හරි ලෙසන්ස් තිබුණොත් මම ෆ්‍රී දාලා කරලා දෙනවා. හරි. එහෙනම් සරල කරගන්න. අපි අද ඉගෙන ගන්නවා මේ be verbs ගැන. ඒ කියන්නේ මේක ඉවර කළාට පස්සේ අපිට පුළුවන් ඕනම බැයි නම් කියන්නේ ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් නිර්මාණය කරන්න. හරි. After learning this lesson, we will be able to build up the sentences using be verbs. be verbs භාවිත කරලා ඕනම වාක්‍යයක් දෙයක් පිළිබඳව හඳුන්වන ඕනම වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. තව විනාඩි 10කින් 15කින් පස්සේ. හරි. එහෙනම් මේ බලමු නෝට් එකේ තියෙන්නේ මොනවද කියලා. නෝට් එකෙත් ওই විස්තරය තියෙනවා පැහැදිලිව. වෙන වෙන එක්සැම්පල්ස් ඇත්තේ බලන්න. හරි ඕකේ. අපි වාක්‍යයක් ගොඩනැගීමේදී මේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ප්‍රකාශ කළ හැකි වේ. මේ තියෙන කරන දෙයක් හඳුන්වන වාක්‍ය අපි දන්නවා කරන දෙයක් කියපු ගමන් ඇක්ෂන් verb එකක් කියන්නේ. දෙයක් පිළිබඳව ප්‍රකාශ කරන වාක්‍ය අපි දන්න අනිවාර්යෙන් be verb එකක් කියන්නේ. උදාහරණ මම පොළට යනවා කරන දෙයක් කියලා දාලා තියෙන ඇක්ෂන් verb එක. මේව දැන් බලනකොට තේරෙනවා. I go to the fair. මම ගුරුවරයෙක් වේ දෙයක් පිළිබඳව හඳුන්වන්නේ අනිවාර්යෙන් be verb එකක් එන්න ඕනේ. මෙන්න be verb එක I am can be verb එකක්. is am are was were will be has have. I am a teacher. මෙන්න වෙන විස්තර කරලා තියෙනවා සර් වෙනම විදියක විස්තර කරපු එක. I go to the fair. go කියන්නේ verb එකේ action. I am a teacher. මම ගුරුවරයෙක් වේ ගුරුවරියක් වේ කියන්නේ am කියන්නේ be verb එක කියලා ඔන්න පැහැදිලි කරලා තියෙනවා. මෙතන තවත් පැහැදිලි කිරීමක් තියෙනවා මෙම වාක්‍යයන්ට ක්‍රියාපදවල වෙනස. main verb action verb වලට main verb ප්‍රධාන ක්‍රියාපද කියලා කියන action verbs වලට මේ බලන්න jump climb swim eat run කියලා තියෙනවා. තව be verbs තියෙනවා වැඩිපුරක් තියෙනවා මෙතන. බලන්න be verbs is am are was were will be has have had වලට අමතරව තවත් be verbs තියෙනවා මෙතන. දැන් අපි යන්නේ මෙන්න මේ be verbs ලා කියන්නේ කවුද? දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්න ගේන be verbs ලා කවුද? එයාලා කී දෙනෙක් ඉන්නවද? එයාලාගෙන් කොහොමද වාක්‍ය නිර්මාණය කරන්නේ? අපි මේ වෙනකොට සමහර දේවල් දන්නවා. දන්නව වුණාට නිර්මාණය වෙච්ච විදිහක් දන්නේ නැහැ. එහෙනම් මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න යන්නේ මෙතනත් කතන්දරයක් තියෙනවා. හරි. අර chapters දෙකම ඉවරයි. දැන් අලුත් තව chapter එකක්. තුන්වෙනි chapter එකේදී කරන්නේ කතන්දරයක් විදිහට නෙන්නේ. කතන්දරය අවසානයේ ඔක්කොම සමරි එකක් විදිහට කියන්න ඕනේ. තුන්වෙනි chapter එකේදී අපි කරන්නේ මේ අර ඔළුවට එන පාරවල් දෙකකින් sentences එනවනේ වාක්‍ය එනවනේ. එකෙන් එකපාර දෙපාරෙම යන්න බෑනේ. එක විටක පාරවල් දෙකේම යන්න එකක් ඉවර කරමු මේ සෙමිනර් එකේ. ඒ කියන්නේ be verbs පාර. අපි ඔළුවට එන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන ඉතින් සම්පූර්ණයෙන් ඉවර කරන්න යන්නේ. ඒ ඉවර කරන්න යනකොට අපි ඔළුවට එනවා දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. ඕක නිර්මාණය කරනකොට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා be verb එකක්. එහෙනම් මෙන්න be verbs මේ තරල කරලා තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ. මෙන්න මේ be verbs ටිකෙන් ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් මම මේක ගියක් බවට පරිවර්තනය කරලා දෙන්නද ඔයාලට? ගියක්. house එකක් බවට. එතකොට අපිට නමක් දාගෙන ආසාවෙන් කරන්න. ගියක් බවට පරිවර්තනය. බලන්න ගියක් උනේ. එතකොට අපිට මේකට නමක් දාන්න පුළුවන් be verbs ලාගේ ගෙදර කියලා. මේක be verbs ලාගේ ගෙදර. එහෙමම මතක තියාගන්න. සරල කරගෙන මතක තියාගත්තාම ලේසියි. This is the be verbs house. මේක තමයි be verbs ලාගේ ගෙදර. අපි දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් ඔළුවට ආපු ගමන් නිර්මාණය කරද්දී අපිට අනිවාර්යයෙන්ම be verbs ලාගේ ගෙදර යන්න වෙනවා. ඔන්න කතන්දරේ. be verbs ලාගේ ගෙදර යන්නම වෙනවා. නේද? මේ විදියට ගයක් විදියට ඇඳලා ඔයාලා බිත්තිය පේස්ට් කර ගන්න ඕනේ. මම සිමින එකේදී කිව්වා ඒක. be verbs ලාගේ ගෙදර කියලා. ඇයි? දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් ගෙදරදී නිර්මාණය කරන්න හැටි කියලා දෙනවා. ඒ කියලා දුන්නාම අමතක වුණාම ඩග් ගාලා ඇවිල්ලා හිට ගන්නවා be verbs ලාගේ ගේ ඉස්සරහින්. හරි. බිත්තිය අලවලා තියෙන්නේ. විග්‍රහ කරගමු. There are two floors. තට්ටු දෙකක් තියෙනවා යට තට්ටුව උඩ තට්ටුව. There are 6 rooms. කාමර 6ක් තියෙනවා. There is a roof also. වහලෙකුත් තියෙනවා. වහලේ කොටස් 3කට බෙදලා තියෙනවා. හරි. කොටස් 3කට බෙදලා තියෙනවා. බලන්න පළවෙනි කොටසේ ඉන්නවා වර්තමාන present. මැද කොටසේ ඉන්නවා past අතීත. අනාගත කොටසේ ඉන්නවා future කොටසේ අනාගත කට්ටියක්. දැන් ඒ වහලේ කොටස අදාළයි මේ යට තීරුවට. present නම් මේ ආන ටික. past නම් මේ තීරුවට. future නම් මේ තීරුවට. එහෙම අදාළයි. අපි දැන් බලමු මේ present වහලේ ගහලා තියෙනවා. අඳුන ගන්න පහසුවට. උඩ තට්ටුවේ ඉන්නේ කවුද? is am are කියලා 3 දෙනෙක් ඉන්නවා. is am are.
අපි බලමු එයාලගම අතීත කාලේ ඉන්නේ කවුද කියලා. was were කියලා දෙන්නෙක් ඉන්නවා. එයාලගම අනාගත කාලේ කවුද ඉන්නේ බලමු. will be කියලා එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් ওই විදිහට ඔළුවේ ඇඳ ගන්න. ඊසම්ම was were will be. ඊසම්ම was were will be. වර්තමාන ඊසම්ම අතීත was were අනාගත will be. ඉන්නවා. යට තට්ටුවට එමු. යට තට්ටුවේ වර්තමානයේ has have ඉන්නවා. එයාගේ අතීතයේ had. ඒ දෙන්නගේම අනාගතයේ will have. එහෙනම් මතක තියාගන්න has have had will have. නිකන් මතක තියාගන්න තමයි ඕනේ. එහෙනම් ওই සම්පූර්ණ chart එක මේ අතට ඔළුවේ මතක තියාගන්න මෙහෙම. ඊසම්ම was were will be. has have had will have. පාඩම් කරගෙන නිකන් verbs ටික විතර. ඔච්චරයි be verbs. උගන්වන්නේ. අපිට අවශ්‍ය ඔච්චරයි. දැනට. පාඩම් කරගන්න. ඊසම්ම was were will be. has have had will have. හරි. මේක නතර කරලා පාඩම් කරගෙන ඉතුරු ලෙසන් එකට එන්න ඕනේ. මම ඔහොම එක දිගට කරගෙන යනවා පුතේ. හරි. දැන් අපි තේරුම දිහා බලමු. වර්තමාන කාලේ ඊසෑම තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාගම තේරුම වේ ඉන්නවා තියනවා කියලා වගේ හෙන්න වේ ඉන්නවා තියනවා. සිංහලෙන් was were වල තේරුම උනා තිබුණා හිටියා. සිංහලෙන් අතීතයට දාගෙන යනවා. අනාගතයට දාමු. වේවි තියේවි ඉඳීවි. යට තට්ටුවට එන්නේ. has have කියන්නේ වර්තමානයේ ඉන්නවා තියනවා. had කියන්නේ හිටියා තිබුණා. will have කියන්නේ තියේවි ඉඳීවි. ටික සමාන භාවයක් තියෙනවා සිංහලෙන් අදහස් වල. එක පැටලෙනවනේ. කොහොමද සර් ඔක වෙනස් කරගන්නේ? බෙදා ගන්න. වාක්‍ය නිර්මාණය කරනකොට පැටලෙන්න පුළුවන්. අපි හිතමු අපේ ඔළුවට එනවා මෙන්න මේ වගේ වාක්‍යයක්. අයිතියක් පිළිබඳව ප්‍රකාශ කරනවා. අයිතියක් පිළිබඳව ප්‍රකාශ කරන වාක්‍ය මොනවද? මට කාර් එකක් තියෙනවා. ඔක මොන වගේ වාක්‍යයක්ද? දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් නේ. නමුත් ඒකේ අයිතියක් ගැන කියවෙන්නේ. අන්න ඒ අයිතියක් ගැන කියවන වාක්‍ය අනිවාර්යයෙන්ම එන්න ඕනේ මේ යට තීරුවේ කට්ටියකින් තමයි යූස් වෙන්නේ. අයිතියක් ගැන ප්‍රකාශ වෙන වාක්‍ය. මේ යට තීරුවේ කට්ටිය. අනෙක් දෙයක් පිළිබඳව හඳුන්වන සියලුම වාක්‍ය නිර්මාණය කරන්නේ මේ උඩ තීරුවේ කට්ටියකින්. කරගෙන යනකොට පැහැදිලි වෙයි. හරි. දැන් බලමු මේ ගේ කොහොමද අපි හරිය විදිහට යූස් කරන්නේ. දැන් අපි නිර්මාණය කරනවා වාක්‍යයක් මෙන්න මෙහෙම. සිංහලෙන් එනවා අපේ ඔළුවට සිංහලෙන් සෙන්ටෙන්සස් එන්නේ. දැන් මම වාක්‍ය නිර්මාණය කරන විදිය be verbs ලගේ යූස් කරන විදිය එතනටත් වෙනම කතන්දරයක් තියෙන වෙනම පැරග්‍රාෆ් එකක් විදියට ඔළුවට දාගන්න. දැන් අරම මතකයි ඈ. වාක්‍යයක් කියන්නේ වචන කීපයක එකතුවක්. වචන එකතු කරලා වාක්‍යයක් හදා ගන්නවා. ඒවා කාල තුනකට බෙදෙනවා. කොටස් තුනකට බෙදන්න පුළුවන්. ආකාර හතරකට දාන්න පුළුවන්. ආකාර හතර සිංහලෙන් ඉංග්‍රීසි වලින් මතකයි. මේ ආකාරවලදී ෆෝම් එකේදී මොකද verb එකට වෙන්නේ කියලා මතකයි. ඊට පස්සේ තව පැරග්‍රාෆ් එකක් වෙනම කතා කළා. ඔළුවට එන වාක්‍ය ආකාර දෙකක් තියෙනවා. එකක් be verbs පාර අනෙක action verbs පාර. action verbs පාර නතර කරලා be verbs පාරේ ආවේ. ඒ ආවේ මොකටද? දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්න. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරනකොට අපිට අවශ්‍ය වෙනවා be verbs ලගේ ගෙදර. be verbs house එක. ඒ ගෙදර දැන් භාවිතා කරන හැටි තමයි තවත් පරිච්ඡේදකින් ඔළුවට දෙන්නේ. එහෙනම් අපි හිතනවා අපි ඔළුවට එනවා මෙන්න මේ වගේ වාක්‍යයක්. දන්න දේවල් නිර්මාණය වුණ හැටි නිර්මාණය වෙන හැටි මෙච්චර දවසක් දන්නේ නැහැ. ඒ නිර්මාණය වෙන හැටි නිර්මාණය කරන හැටි දැනගත්තට පස්සේ අපිට තනියම වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් 100% correct විදියකට. 100% නිවැරදි විදියට. මම මේව කියයි. මට බඩගිනි අපි ගෙදරදී භාවිතා කරන වාක්‍ය. ඔයාලා දන්නවා දැනටම මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒත් කියන්න එපා. නිර්මාණය කරන විදිහක් තියෙනවා. ඒ විදිහ වාක්‍ය පහයි කියලා දෙන්නේ. සිමින එකෙත් වාක්‍ය පහයි කියලා දුන්නේ. ඊට පස්සේ ඔයාලට කියනවා වාක්‍ය තුනක් නිමාඩුව කියලා දෙනවා. හතරවෙනි වාක්‍ය ඉක්මනට ගේන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න. පස්වෙනි වාක්‍ය කියනකොට වෙන්න ඕනේ. එකිනෙකට වෙනස් වාක්‍ය පහයි එක්ස්ප්ලেইন කරන්න. මට බඩගිනි. අපි ඔළුවට එන වාක්‍යයනේ ගෙදරදී ඉන්නවා. මට දැන් බඩගිනි. මම කියනවා මට දැන් බඩගිනි. මට දැන් බඩගිනි. ඔන්න එතකොට දැන් හිතන්න ඕනේ අද ඉඳලා ගෙදරදී භාවිතා කරන සිංහල වාක්‍ය මේක දෙයක් පිළිබඳවද මේක කරන දෙයක්ද? සිංහලෙන් කතා කළාට පස්සේ අපි හිතලා බලන්න. ඒක දෙයක් පිළිබඳව නම් අනිවාර්යෙන් මිස් කරන්න එපා. ඒ වාක්‍ය be verbs ලගේ ගේ ගාවට දුවලා එන්න මෙන්න මේ කියලා දෙන විදියට වාක්‍ය ඉංග්‍රීසි වලින් නිර්මාණය කරගන්න හදා. දැන් අපේ කටින් එනවා මට බඩගිනි කියන වාක්‍යය. ඩග්ගලාව මේකේ කරන දෙයක් නැහැ. මේක be verb එකක් ඉන්නේ. එහෙනම් අපිට නිර්මාණය කරන්න පුළුවන් අද සෙමින එකෙන් පස්සේ. කොහොමද නිර්මාණය කරන්නේ? අපි මේ වගේ වාක්‍යයක් ආපු ගමන් අපි ඩග්ගාලා දුවලා යන්න ඕනේ be verbs ලගේ ගෙදරට. ගේ ඉස්සරහට යනවා. ගිහලා හිට ගන්නවා මෙතන. මෙන්න හිටගත්තා. ඒ be verbs ලගේ ගෙදරින් තමයි කොහෙන් හරි කවුරු හරි ගියා නිර්මාණය කරන්න ඕනේ. මට බඩගිනි. එකටම අපි බලන්න ඕනේ මේ වාක්‍යයේ කාලය. ඒ be verbs ලගේ ගෙදර ආපුවාම හොල්මන් වෙනවා. තට්ටු 2යි කාමර 6යි වහලෙත් තියෙන බෝඩර්ස් ගන්න. අපි එක විටම මනස හදා ගන්න ඕනේ ඉක්මනටම අවශ්‍ය verb එක හොයාගන්න. be verb එක හොයාගන්න තමයි මෙතනට ඉන්නේ. දැන් subject එක ලියලෙමු sorry. දැන් මට බඩගිනි කියනකොට මට කියන subject එක නම් දන්නවනේ ගැටලුවක් නැහැ. කොහොමත් අපි සිංහලයි ඉංග්‍රීසි වලයි subject එක තමයි එකට වෙන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා අපි මේ I කියන එක ලියාගනිමු.
දැන් දෙවෙනියට එන verb එක තමයි හොයන්න ඕනේ. අපි දන්නවා එන්න ඕනේ be verb එකක් තමයි. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්නේ. මොකක්ද be verb එක කියලා බලන්න මෙහෙම දුවගෙන be verbs ලගේ ගේ ඉස්සරහට එනවා. දැන් තමයි නිර්මාණය කරන්න දන්නවා. නිර්මාණය වුණ හැටි කියන්නේ තව ඉස්සරහට අමාරු sentences දෙනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. දැන් මෙතනට ඇවිල්ලා බලනකොට verb එක හොයන්න ඕනේ. verb එක නිකන් හොයන්න බෑ. මේ ගොඩාක් verbs තියෙනවා. හරියක හොයන්න නම් මේ සිංගල sentence එකේ කාලය අපි දැනගන්න ඕනේ. ඒක තමයි දෙවෙනි step එක. කාලය. කාලය දැනගන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. මට බඩගිනි කියන්නේ වර්තමාන කාලය. answers දුන්නා සෙමිනේ එකේ දරුවෝ. වර්තමාන තියෙන්නේ මෙතනනේ. වර්තමාන තිබ්බට බෑ. වර්තමානයේ තට්ටු දෙකක කට්ටිය ඉන්න මොන තට්ටුවේ කට්ටියද ගේන්නේ කියලා දැන් හිතන්න ඕනේ. මම කිව්වම යට තට්ටුව ගේන්නේ අපිට අයිතියක් හංගවන දේවල් වලට විතරයි. දැන් අපිට අයිතියක් හංගවන දෙයක් මෙතන තියෙනවා මට බඩගිනි කියන එකේ. අයිතියක් හංගවන දෙයක් නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම උඩ තට්ටුවෙන් කාපරි ගේන්න ඕනේ. එහෙනම් මේවා ඉක්මනට ප්‍රොසෙස් වෙන්න ඕනේ. දැන්ට නිමාඩුව කළාට. ඩිඩික් කාලා බීවර්ස් ලා ගෙදර ගිහලා කාලය බලලා ඉවලා verb එක හොයාගෙන ගිහලා හරි තැන දාන්න. ඒවා ඉක්මනට වෙන්න ඕනේ. මේක ප්‍රැක්ටිස් කර කර තමයි ගන්න. හරි. එහෙනම් අපි බලමු. I කියන සබ්ජෙක්ට් එකක් දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවා. අපි තෝරගත්තනේ අනිවාර්යෙන් උඩ තට්ටුවේ මේ ඊසෑම වලින් කවුරු හරි එන්න ඕනේ කියන. මේකෙන් කවුරු හරි එන්න ඕනේ. ඒක ෂුවර්. වර්තමාන උඩ තට්ටුවෙන් අයිතියක් නොවන නිසා. ඊසෑම තුන් දෙනෙක් ඉන්නවා පොර කරනවා අපි ක්‍රියාපදයක් හොයන් යනවා ඉක්මනට ගෙනියන්න ඕනේ වෙලා යනවා වාක්‍ය නිර්මාණය කරන්න. ඒ නිසා තුන් දෙනෙක් ඉන්නවා පොර කරනවා අපි ඩක් ගාලා හොයනවා ගිහලා සබ්ජෙක්ට් එකට අනුනේ verb එක දාන්න. එහෙනම් I කියන එකත් එක්ක is දාන්න බෑ ආ දාන්න බෑ am දාන්න am ගන්නවා අතට. දැන් මගේ අතේ ඉන්නවා am. verb එක අරගෙන තියෙනවා. හරිද? දැන් ඔය සබ්ජෙක්ට් එකට අනුව verb එක තේරෙන හැටි තෝරගන්න හැටි දැනුමක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් අපි ඇක්ටිවිටීස් වල තවත් පැහැදිලි කරනවා කොහොමද is am කොහොමද සබ්ජෙක්ට් එකට අනුව යූස් වෙන්නේ. I එක්ක am singular nouns or plurals එක්ක nouns or pronouns එක්ක is කියන එක කියන බහුවචන සබ්ජෙක්ට් එකක් එක්ක ආ කියලා කියන ඒවා බේසික් ලෙසන්ස් ඔය වෙනම ඉගෙන ගන්න ඕනේ දෙක. එහෙනම් අපි am කියන verb එක be words ලැගදෙන් ගත්තා අපි ඩක් ගාලා අරන් දුවනවා මෙතනට. දැන් මම මෙතනට ආවට පස්සේ මගේ අතේ තියෙන verb එක මට කෙලින්ම මෙතනට දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. හේතුව මේක positive sentence එකක් මට බඩගිනි positive. දැන් forms වල වැදගත්කම ටික ටික ගේනවා මම. ඊට පස්සේ negative එකක් දුන්නොත් මොකද කරන්න ඕනේ කියලා මතක් වෙනවා. positive වාක්‍ය positive බලන්න ඕන දේවල් කොටයි positive නිසා අපිට verb එකට පස්සේ දාන්න පුළුවන්. මොකද nothing happened to the verb in the positive form. positive form එකේදී verb එකට මොකුත් නැහැ. මෙතන දානවා am I am. එහෙනම් මේ බඩගිනි කියන වචනය දන්නවනම් අපිට කියා ගන්න පුළුවන් ඒ වාක්‍ය හරියට. බඩගිනි කියන්නේ hungry. ඊළඟ ඔන්න වාක්‍ය නිර්මාණය වුණා I am hungry. I am hungry වාක්‍ය 100% correct දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් be verb කෙනෙක් කොහෙලා ගෙනලා දාලා නිර්මාණය කළා I am hungry කියන. දැන් මෙතනින් මම තව උපදේශයක් දුන්නා එදා සෙමිනේ එකේදී. දැන් වාක්‍ය නිර්මාණය කරනකොට මුකුත් නොදන්න අය ඉන්නවනේ. නොදන්න අය ඉන්නවා. එයාලට අහගන්න කෙනෙක් නැහැ. මම කියනවනේ ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න කියලා. ප්‍රැක්ටිස් කරනකොට දන්නේ නැති වචන තියෙනවා. දන්නේ නැති words තියෙනවා. ඒව තනියම self studies කරන්න ක්‍රමයක් තියෙනවා. ඩික්ෂනරි එකක් use කරොත් කරන්න අමාරුයි. ලොකු පොතක් කරන් පළවෙනි අකුර ගලපලා දෙවෙනි අකුර තුන්වෙනි අකුර ගලපනකොට ඉංග්‍රීසි එපා වෙනවා. ඒ නිසා මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ වගේ Play Store එකට ගිහිල්ලා smartphones වලින් Play Store එකේ සිංහල ඩික්ෂනරි කියලා type කරන්න. සිංහල ඩික්ෂනරි කියලා type කරපුවාම උඩින් මේනවා කොළ පාටින් කොටුවක් ඇතුලේ සුදු පාටින් ආ ලකුණ තියෙන ඩික්ෂනරි එකක්. කොළ පාට කොටුවක් ඇතුලේ. ඒක download කරගන්න download කරගෙන ඒක ඔපරේට් කරන්න try කරන්න. ඒකේ සිංහලෙන් වචන ගහුවොත් ඉංග්‍රීසි වලින් දෙනවා ඉංග්‍රීසියෙන් ගහුවොත් සිංහලෙන් දෙනවා. හරි. ප්‍රොනවුන්ස් කරන විදිහ අහන්න ඕන ස්පීකර් බටන් එක අතන ඒක ක්ලික් කරපුවාම ප්‍රොනන්සියේෂන් එකක් දෙනවා. ඉතින් එහෙම එකතු කරගන්න වචන day to day අපිට නිර්මාණය කරන්න ඕන වාක්‍ය දැන් සිංහල ගෙදර මං ගිහලා ප්‍රැක්ටිස් කරන්න කියනවනේ. එතකොට එන අමාරු වචන ඒකෙන් හොයනවා. ඊශනික හොයන්න බලා ෆෝන් එක අතේනේ තියෙන්නේ. එතකොට ඒක ප්‍රැක්ටිකල් හොඳටම ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකයි. පොත් හොයලා ඉන්න ඕනේ ඔන්ලාක බැලුවා වචනේ නේ බැරි වචනේ බැරි. ඒක තවත් හොඳට කරගන්න දරුවෝ දෙමාපිය වැඩි හිටිය ඉන්නවනම් පොතක් අරගෙන මේ වගේ කොලම්ස් තුනකට බෙදා ගන්න තීරු තුනකට බෙදා ගන්න. තීරු තුනකට බෙදලා පළවෙනි තීරුවේ ලියන්න word කියලා එකතු කරගන්න තමුන් එකතු කරගන්න වචන වැඩි හොඳට. අමතක නොවී තියෙන්නේ. word කියලා ලියලා මෙතන english word එක ලියනවා මෙතන sound කියලා ලියලා අර app එකේම sound ශබ්ද කරන හැටි දෙනවා. ඒක sound එක english වලින් ලියලා meaning කියලා ලියලා මෙතන තේරුම ලියලා ඔය වගේ වෙනම පොතක අමාරු වචන තමුන් එදිනෙදා හොයා ගන්න. අත්‍යවශ්‍ය අවශ්‍යතාවය මත හොයා ගන්න වචන වෙනම collection එකක් තියාගන්න. ඒක හොඳයි. තමුන්ට english knowledge එක වර්ධනය කරගන්න. හරි. ඉතින් මෙතනින් අතර වුණා. දැන් ඔන්න මේ මට බඩගිනි කියන වාක්‍ය නිර්මාණය කරපු හැටි. ඒකට අපිට ටිකක් වෙලා ගියා. විනාඩි 5ක් 10ක් විතර ගියානේ නිර්මාණය කරන්න. දැන් කාලය අඩු කරගන්න හැටි දෙවෙනි සෙන්ටෙන්ස් එකේ ඉඳලා කියලා දෙනවා. කොහොමද? මේක ප්‍රැක්ටිස් කරනකොට කාලය අඩු වෙන්න ඕනේ. දැන් බලමු මේ වාක්‍යෙම ආයෙ පාරක් ට්‍රේන් කරමු. ප්‍රැක්ටිස් කරමු.
අපේ ඔළුවට ආව මට බඩගිනි කියන වාක්‍යයක් එකටම අපි හිතන්නේ මේක කරන දෙයක්ද දෙයක් පිළිබඳවද? දෙයක් පිළිබඳව ඉක්මනට අවබෝධ කරගත්තා. හරි. ඊට පස්සේ අපි බලනවා බීවර්ස් ලාගේ ගෙදර යනවා. ගිහිල්ලා ඉවරලා මෙතනින් හිට ගන්නවා. I කියන එක ලියලා යන්නේ මට කියන එක සබ්ජෙක්ට් එක. ඊටගෙන ගිහිල්ලා එකටම බලන්නේ කාලය. ඔය පියවර වල මතක තියාගන්න. කාලය බලන්න ඕනේ නැත්නම් පැටලෙනවා. කාලය බලපුවාම හරි මට බඩගිනි කියන වාක්‍ය වර්තමාන. ගියාම උඩ තට්ටුවද යට තට්ටුවද කියලා තෝරගන්න ඕනේ. ඒකට වෙලාවක් දෙන්න එපා. ඇයි මට බඩගිනි කියන අයිතියක් නැහැ. කෙලින්ම මේක වෙන්නේ නැහැ. කෙලින්ම උඩ තට්ටුව කියලා තෝරගත්තාම ඊසෑම් මාතුලින් එකක් ඉන්න ඕනේ. ගන්නවා අතට verb එක අයිත් එක්ක am. අරගෙන මෙතනට ගිහිල්ලා මෙතන දානවා ගැටලුවක් නැහැ. පොසිටිව් නිසා මෙතන am දාලා බඩගිනි හන්ටි. ඔන්න පළවෙනි වාක්‍යය. දෙවෙනි එක යනවා. second one. ආකාර පහක වාක්‍ය පහක් කියලා දෙනවා. එතනින් අල්ල ගන්න ඕනේ. අපි සෙමින එකත් කියලා වාක්‍ය පහයි. හරි. දෙවෙනි වාක්‍යය. ඇය ගුරුවරියක් වෙලා සිටියා. මෙන්න වාක්‍ය අපේ ඔළුවට එන වාක්‍ය අපි එකට මිතිය මොකද්ද දැන් ටිකක් ස්පීඩ් එකක්. එකට මිතිය මේක කරන දෙයක්ද දෙයක් පිළිබඳවද? ඒක හිතන්න ඕනේ. ඒ කරන දෙයක් හඳුන්වන වාක්‍ය අපිට නිර්මාණය කරන්න බෑනේ. හිතපු ගමන් ආවා මේක දෙයක් පිළිබඳව. එහෙනම් අනිවාර්යෙන් අපිට පුළුවන් be verbs එකෙන් නිර්මාණය කරන්න. be verbs කෙනෙක් use කරලා. ඉතින් බලන්න මේක කොච්චර ප්‍රැක්ටිකල්ද ප්‍රායෝගිකද. මේක ඇඳලා බිත්තිය ගහලා තියාගෙන ඉන්නවා. ගෙදරදී එදින්දා use වෙන වචන වාක්‍ය ඩක් ගාලා හිතින් හිතනවා මේක දෙයක් පිළිබඳව. මතක නැත්නම් ඩක් ගාලා be verbs ලගේ ගේ ඉස්සරහට දුවනවා මෙන්න මෙහෙම ගිහිල්ලා හරියට නිකන් ඔයා බිත්ති ඉස්සරහට ගිහිල්ලා පෝස්ටර් එක දිහා බලනවා වගේ. ඔයා හදාගත්ත. මෙන්න ඔයා. බලන් ඉන්නවා. දැන් බලනකොට ඇය ගුරුවරියක් වෙලා සිටියා වාක්‍ය. ඇය කියන එක she කියලා දන්නවා සබ්ජෙක්ට් එක සිංහල වලත් ඉංග්‍රීසි වලත් එකයි. දැන් ලියලා ඇවිල්ලා ඔයා දැන් ඔයාට ගෙදරදී පිට වුණ වාක්‍යයක් තමයි මේක කියලා හිතමු. ඇය ගුරුවරියක් වෙලා හිටියා කියන වාක්‍යය. දැන් ඇවිල්ලා බලනවා මේ මෙතනට ඇවිල්ලා බලන්න ඉන්න ඕනේ නෑ මේ බීවර්ස් ලාගේ ගෙදර පාඩම් නම්. පාඩම් නැති අය බිත්තිය දාගත්තු නෝට් එක ඇවිල්ලා බලනකොට දැන් දෙවෙනි ස්ටෙප් එක කියන්න පුළුවන් කාට හරි. රෙකෝඩින් එකක් වුණාට කමන්නේ තමුන් කියන්නේ. මොකද දෙවෙනිට අපි කරේ අපි බැලුවේ මෙතනට ගිහිල්ලා බලපුවාම අපි අතරමං වෙනවා. අපි හරියටම හරි කාමරේ හොයා ගන්න ඕනේ. හරි කාමරේ හොයා ගන්න නම් අපි බලන්න ඕනේ මොකක්ද? මේ වහලේ ගහලා තියෙන ලේබල් එක. ඒ ලේබල් එකේ වර්තමානද අතීතද අනාගතද? මේ වාක්‍ය වර්තමානද අතීතද අනාගතද කියලා බලන්න. මේක අතීත වාක්‍යයක් කියලා හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මෙතනින් එහාට ඉගෙන ගන්න අමාරුයි. සිංහල වාක්‍ය අතීතයි කියන්නේ. එහෙනම් බීවර්ස් ලාගේ ගෙදර එකටම අපි වහලේ තමයි බලන්නේ ඇවිල්ලා අතීත කියලා හොයාගත්තා. එහෙනම් මේකෙන් හරි දෙන්නගෙන් කොටස් උඩ තට්ටුවෙන් හරි යට තට්ටුවෙන් හරි එන්න ඕනේ. ඔතන දැන් හිතන්න ලොකු කාලයක් ගන්න ඕනේ නෑ. ඇය ගුරුවරියක් වෙලා සිටියා කියන්නේ අයිතියක් එතන නෑනේ. අයිතියක් නෑ. දැන් ওই ගොඩක් අය වරද්ද ගන්නවා වෙලා සිටියා කියද්දි had දානවා. had දාන්න බෑනේ. අයිතියක් නෑනේ එතන. ඉතින් මෙතනත් උනා හිටියා තිබුණා කියලා තියෙන නිසා අපි උඩ තට්ටුව තෝරගන්නවා. මොකද අයිතියක් නැති නිසා. එක්ක was එන්න ඕනේ නැත්නම් were එන්න ඕනේ. දැන් අපි කාවද තෝරගන්නේ? sheet එක අපි දැනගන්න ඕනේ මේ was were වලින් කාවද භාවිතා කරන්නේ. ඒවත් පහළ activities වල කියලා දෙනවා තවදුරටත්. was කියන එකේ අකුරු තුනයි was කියන්නේ ඒක වචනත් එක්ක භාවිතා කරන එකක් මතක තියාගන්න අකුරු අඩු එකේ ඒක වචනත් එක්ක. were කියන්නේ W E R E අකුරු හතරක් තියෙනවා අකුරු වැඩි බහු වචනත් එක්ක භාවිතා කරන්න කියන්නේ හිතා ගන්න ඕනේ. she කියන්නේ ඒක වචනයි මේ දෙන්නගෙන් එක්කෙනෙක් අපි අතර ගන්න ඕනේ. අපි අතට ගන්නේ නම් sheet එක මේ was කියන එක ගන්නවා. අරගෙන ඉක්මනට මෙතනට දුවනවා. මෙතනට දුවනකොට දැන් මම මෙතන අපි ගත්ත be verb දාන්න ඕනේ අනිවාර්යෙන් මෙතනට. මොකද වෙලා සිටියා කියන්නේ positive form එකකින්. සාමාන්‍ය ස්වරූපයෙන් තියෙන්නේ. එහෙනම් අපි was කියන එක දාන්නේ මෙතනට. she was ගුරුවරියක් තමයි වෙලා හිටියේ. කවුද ගුරුවරියක් කියනකොට teacher විතරක් බෑ a teacher කියලා දාන්න ඕනේ. a teacher. ඔන්න දෙවෙනි example එක. මේකෙන් තේරුම් ගන්න ඕනේ පළවෙනි එක තේරුම් නැති අය. මොකද අපේ ඔළුවට ආවේ වාක්‍යය ඒ ගුරුවරියක් වෙලා හිටියා. අපි එකටම බලනවා මේක දෙයක් පිළිබඳවද කරන දෙයක්ද? හරි ඔළුවට ආව දෙයක් පිළිබඳව ඉක්මනට be verbs ලාගේ ගෙදර ගියා. යනකොට අපි බලනවා ගිහිල්ලා මේ වාක්‍ය කාලය. මොකද හරි කාමරේට යන්න එපා. අපි අඳුනගත්ත මේක අතීත කාලයක. එහෙනම් අපි අතීත කාලයේ කාමර දෙකක් තියෙනවා. උඩ තට්ටුව යට තට්ටුව. අපි අවිවාදයෙන් තෝර ගන්නවා උඩ තට්ටුව. හේතුව තමයි අයිතියක් පිළිබඳව මෙතන හඳුන්වලා අතීත කාලයේ හිටියා වෙලා සිටියා. එහෙනම් was were වලින් sheet එක දාන්නේ was කියලා තෝරගත්තා. අපි අරගෙන ඩක් ගාලා ඇවිල්ලා මෙතනට ඇවිල්ලා subject එකට පස්සේ was කියන verb එක දාලා positive sentence එකක් අතීත කාලයේ ඇය ගුරුවරියක් වෙලා සිටියා she was a teacher කියලා නිර්මාණය කරගත්තා. ඔන්න third sentence එක තුන්වෙනි වාක්‍යයට යන්නේ. ටික ටික වෙනස් කරලා හැම ආකාරයකින්ම වාක්‍යයක් නිර්මාණය කරලා දෙනවා. දැන් ඔන්න ඉක්මන් වෙන්න ඕනේ. අපි ගන්නවා
මම ඊයේ ගෙදර හිටියේ නෑ. දැන් බලන්න මේ වාක්‍යය. අපි ඕව ගෙදරදී කතා කරනෝනේ කවුරු හරි බී ගෙදරදීද? නෑ මම ඊයේ ගෙදර නෙමෙයි හිටියේ. මම ඊයේ ගෙදර හිටියේ නෑ. හිතන්නකො මේක දෙයක් පිළිබඳව කරන දෙයක්ද ඒකටම හිතන්නේ ඒකනේ. හිතා ගන්න අමාරුද? මේක කරන දෙයක් තියෙනවද? නෑ ගෙදර ඉඳන් කරපු දෙයක් මෙතන නෑ. මම ගෙදර හිටියා. හිටියේ නෑ. මේක දෙයක් පිළිබඳව. එහෙනම් අපි ඉක්මනටම දුවනවා. දැන් මේව හිත හිත ඉන්න ඕනේ නෑ. ඉක්මනට දැන් ටිකක් ස්පීඩ් වැඩි ඈ. කලින් වාක් නිර්මාණය කළාට වැඩිය. මෙතන මම ඉන්නේ. ආවඩක් ගාලා මෙතන මම කියන එකට I කියන එක දාගෙන ආවේ. I. හරි. මම ඊයේ ගෙදර හිටියේ නෑ. ඔය හිටියේ නෑ කියන එක ඔරුවට එන්න ඕනේ මේක ටිකක් වෙන. තියෙනවානේ ෆෝම්ස් ඉගෙන ගත්තානේ. නෑ කියන එක අයින් කරලා හිටියා. කොහොම හරි මේක කාලය අඳුන ගන්න ඕනේ ඒකටම. what is the tense මොකද්ද කාලේ? මම ඊයේ ගෙදර හිටියේ නෑ අඳුන ගන්න පුළුවන් ඊයේ කියන එකෙන් උනත් අතීතයි කියලා. එහෙනම් අපි මේ කාමරයෙන් තමයි නතර වෙන්නේ ඇවිල්ලා. උඩ තට්ටුවෙන්ද යට තට්ටුවෙන්ද කියන එක අවිවාදයෙන් දැන් තෝර ගන්න පුළුවන්. යට එන්නේ නෑ කොහොමත් අයිතියක් මෙතන නෑ. මම ඊයේ ගෙදර හිටියේ නෑ කියලානේ කියන්නේ. එහෙනම් was were කියන දෙකක් තියෙනවා. ඒකෙන් කාවාරි තෝර ගන්න ඕනේ. අයිත් එක්ක අපි ගේන්නේ ඉගෙන ගන්න ඕනේ. අයි කියන්නේ ප්ලූරල් එකක් තමයි. අයි කියන්නේ ඉංග්‍රීසි වල බහුවචනයක්. අද ඉගෙන ගන්නකො. සිංහලෙන් ඒක වචනේ. ඒ වුණත් was were වලදී අයිත් එක්ක were ගේන්නේ නෑ. බහුවචන උනා කියලා අයි බහුවචනයක් ඉංග්‍රීසි වලදී. ඒක දන්නවනේ. ඒක බහුවචන උනා කියලා were ගේන්නේ නෑ. මෙතන රූල් එකක් තියෙනවා. අයිත් එක්ක අපි යූස් කරන්නේ was කියන එක. එහෙනම් අපි was කියන එක අතට ගන්නවා. ඩක් ගාලා මෙතනට යනවා. මේ මම මෙතන ඉන්නවා was කියන එකත් අතේ තියාගෙන. දැන් මට මෙතනට was නිකන් දාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. හේතුව ෆෝම් එක වෙනස් වෙලා. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත four forms වැදගත් වෙනවා. ෆෝම් එක වෙනස් වෙනකොට verb එකට මොකද වෙන්නේ? ඒ verb එක මගේ අතේ මෙතන දැන් ඉන්නේ. දැන් මම ඊයේ ගෙදර හිටියේ නෑ කියද්දි අපිට අවබෝධ වෙන්න ඕනේ මේක නෙගටිව් ෆෝම් කියලා. නෙගටිව් ෆෝම්. නෙගටිව් ෆෝම් කියලා අවබෝධ වුණා නම් අපි දන්නවා what happened to the verb in the negative form. නැත්නම් අර්ථයේදී නැත්නම් නෙගටිව් ෆෝම් එකේදී verb එකට මොකද වෙන්නේ? දැන් මතකයි not දානවා. එහෙනම් අනේ මේ was එකට not දාලා මෙතන දාමු. was not. ගෙදර කියනකොට අපි preposition එකක් use කරනවා at home කියන එක. at කියන preposition ස්ථානයක් හඳුන්වනවා. at home. ඊයේ නම් yesterday. ඔන්න වාක්‍ය නිර්මාණය 100% correct විදිහට. I was not at home yesterday. බලන්න ෆෝම් එකට අනුව ලස්සනට වාක්‍ය නිර්මාණය වෙන හැටි. ඒව ඔළුවේ තියෙන්න ඕන. ආයි පොත පෙරලා බලන්න බෑ. ඒකයි පාඩම් කරලා එන්න කිව්වේ. නෙගටිව් ෆෝම් එකේදී ක්‍රියාපදයට not එකතු වෙනවා. ක්‍රියාපදයේ is am was were will be has have had ඕන එකක් තියෙන්න පුළුවන්. නෙගටිව් නම් not දාලා දැන් හතරවෙනි වාක්‍ය fourth one. දැන් ටිකක් ස්පීඩ් යන්න ඕනේ. අර ආයාසයෙන් හිතන්න ඕනේ නැති ඒවා නොහිතම આવොත් තමයි ඉක්මනට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. අපි දැන් හිතන්න ඕනේ නෑ අපිට එන වාක්‍ය දෙයක් පිළිබඳවද කරන දෙයක්ද. අපිට ඉක්මනටම අඳුන ගන්න පුළුවන්. දැන් ප්‍රැක්ටිස්. මම මෙන්න මේ වගේ වාක්‍යයක් දෙනවා. ඇයට දිග කොණ්ඩයක් තිබුණේ නෑ. දැන් මේ වාක්‍යය ඔළුවට ආව ගමන් දැන් හිතන්නේ නෑ මේක කරන දෙයක්ද දෙයක් පිළිබඳවද මොකද එතන වෙලාව ඉතුරු කර ගන්න ඕනේ ඉක්මනට සෙන්ටෙන්සස් නිර්මාණය කරන්න ඕනේ. දැන් මේක දැකපු ගමන් දන්නවා මේකේ කරන දෙයක් නෑ දෙයක් පිළිබඳව එහෙනම් ඉක්මනට B words ලා ගෙදර යනවා. මේවත් ඉක්මනට අනවශ්‍ය නම් දැන් අත්දැකලා හිතන්න පුළුවන්. B words ලා ගෙදර ගියාට පස්සේ අපිට අනිවාර්යෙන් මේ she කියන එක ලියාගෙන එනවා. sheet එක දැන් එකට බලනවා B words ලා ගෙදර ඇවිල්ලා කාලය මොකක්ද? what is the tense? It helps us to find the correct verb, correct B verb. කාලේ වැදගත් අපිට හරි B verb එක හොයන්න. දිග කොණ්ඩයක් තිබුණා නෑ. එහෙනම් අතීත කියලා අඳුන ගන්න ඕනේ නැත්නම් fail. එහෙනම් අඳුන ගත්තා උඩ තට්ටුවටද යන්නේ යට තට්ටුවටද? දැන් කියන්න. අයිතියක් තියෙන දෙයක් නේ එහෙනම් යට තට්ටුවට යන්න ඕනේ. අන්න එහෙමයි head එක verse verb එක අපි පටලන්න නැතුව තෝරගන්නේ. අයිතියක් නැති නේ එහෙනම් යට තට්ටුවට තමයි අතීතෙන් යන්නේ. එහෙනම් මේ යට තට්ටුවේ head විතරයි ඉන්නේ හරි ලේසි ගන්නවා අතට head එක කියලා ඉන්නේ ගත්තා මෙතන ඩක් ගාලා එනවා. දැන් head මගේ අතේ ඉන්නවා. දැන් මෙතනට head දාන්න පුළුවන් ද subject එකට පස්සේ. ප්‍රශ්නයක් තියෙනවා. ඇයි form එක වෙනස් තිබුණේ නෑ කියලා කියන්නේ. ඒතර negative form. එහෙනම් negative form එකේදී අපි කොහොමද verb එකට මොකද කරේ? what happened to the verb in the negative form? අපි ඉගෙන ගත්ත කලින් not දානවා. මෙතනත් එහෙනම් ඔය අතේ තියෙන had කියන එක not දානවා. had not.
දිග කොණ්ඩයක් කියන්නේ a long hair. A long hair. ඇයට දිග කොණ්ඩයක් තිබුණේ නැහැ. She had not a long hair. පැහැදිලි කරගන්න මේක නිර්මාණය කරපු last sentence. අවසානයේ කියලා දෙන වාක්‍යය. Kamal රියදුරෙක් නෙවෙයිද? මෙන්න අපේ ආපු වාක්‍ය සිංහලෙන් ඔළුවට. ඒකට මොකද්ද කරන්නේ? මේක දෙයක් පිළිබඳව කියලා අපිට තහවුරුයි. කරන දෙයක් නෑ. රියදුරෙක් නෙවෙයිද කියලා අහන්නේ. බීවර්ස් ලාගේ ගෙදර එනවා. මෙතන හිට ගන්නවා. කාලය බලනවා කමල් කියලා ලියා ගන්නවා. කාලය මොකක්ද? What's the tense? කමල් රියදුරෙක් නෙවෙයිද? ෆෝම් එක අපිට අදාළ නැහැ. කාලය කොහොමද හොයාගන්න ඕනේ? මේක present කියලා අවබෝධ කරගත්තොත් ඔයා පාස්. කමල් රියදුරෙක් නෙවෙයිද present. එහෙනම් උඩ තට්ටුවට යට තට්ටුවට යන්නේ කරන දෙයක් sorry අයිතියක් පිළිබඳව නෑ. එහෙනම් උඩ තට්ටුවේ වර්තමානයෙන් කමල් එක කියන එක ආවද is ගන්නව අතට is අරන් යනවා මෙතන. මෙතන අතේ ඉන්නවා is. දැන් බලනවා verb එක දාන්නේ form එකට අනුවනේ. ඇයි verb එකනේ වෙනස් වුනේ? කමල් රියදුරෙක් නෙමෙයිද කියන එකේ form එක මොකක්ද? What is the form of this sentence? අවබෝධ කරගත්තොත් නෙමෙයිද කියලා තියෙන negative question කියලා ඔයා පාස්. negative question වලදී verb එකට මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. මේ අතේ ඉන්න මේ verb is කියන verb කොහෙටද දාන්නේ? negative question වලදී මොකද උනේ? verb එකට not දාලා මුලට ආවා. ඒ එන්නේ කෙටි කර දැක්වීමේ ස්වරූපයෙන්. isn't verb එකට not දාලා මුලට වෙන්න ඕන. මෙන්න isn't කියලා දැම්මා. එහෙනම් isn't කමල්. කමල් නෙමෙයිද කවුද? a driver. රියදුරෙක් නෙමෙයි නේද driver. කමල් රියදුරෙක් නෙමෙයිද? වාක්‍ය පහ පැහැදිලි කරලා ඉවරයි. දැන් රෙකෝඩින් එක බලන ගමන් අපහැදිලි දැන් තියෙනවා නම් පොඩ්ඩක් රෙකෝඩින් එක නවත්තලා මෙනෙහි කරලා ස්ටඩි කර ගන්න ඕනේ. සෙල්ෆ් ස්ටඩි එකක් යන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් නේද? අවිවාදයෙන් පුළුවන්. එතනයි විවාදයක් නෑ. අපි ඔළුවට එන්නේ දැන් ඉඳලා දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්ද ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් B verbs ලාගේ ගේ ඇතුළට ගිහිල්ලා හරි ක්‍රියාපදයේ ගෙනල්ලා ෆෝම් එකට අනුව දාලා නිර්මාණය කරගන්න පුළුවන්. මේක දිනපතා ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ දවසේ නිමාණු දවසක අපි හම් වෙනකම් මේක ප්‍රැක්ටිස් කරනවා. අපි ගෙදරදී ඕන තරම් භාවිතා කරනවා දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය. අනේ ඒවා මේ B verbs ලාගේ ගේ ඇතුළට දාලා හරි verb එකකින් ගෙනිහිල්ලා හරි ෆෝම් එකකින් තියලා නිර්මාණය කරනවා. හරි. දැන් යන්නේ අපේ මම දුන්නු නිබන්ධනයේ homework දෙන්නේ. ඒකේ තව දුරටත් අපහැදිලි අය ඉන්නවා නම් ඒකෙන් පැහැදිලි වෙනවා. හරි ලස්සනට. තව දුරටත් මේ ඉන්ස්ට්‍රක්ෂන් එක අපහැදිලි අයට මේ homework එකෙන් පැහැදිලි වෙනවා. homework දෙන්නේ ඊළඟ දවසේ එනකොට අපි දැනුම් දීමක් කරනවා. ඔයාලා ඔය ඉන්න group එකේම ඉන්න grammar part 2 එක කරනවා කියලා දැනුම් දීමක් දෙනවා. එතකොට මේ homework කරගෙන අපි discuss කරමු. බලන්න ඊට පස්සේ ඔය is am was will be has have had කියන be verbs ලව වෙන වෙනම තනියම අරගෙන subject එකට අනුව කොහොමද verb එක වෙනස් වෙන්නේ? කොහොමද හැදෙන්නේ කියන ස්ට්‍රක්චර් එකක් එක්කම ෆෝම්ස් හතරත් එක්ක පැහැදිලිව ඇක්ටිවිටිස් දීලා තියෙනවා. ඒවා කරන්න ඕන ගෙදරින් නිබන්ධනයේ print out එකක් අරන් බලන්න. පළවෙනි එක කෙටියෙන් කියලා දෙනවා. තේරුම් ගන්න ගෙදරින් කරන්න ඕන. is am කියන present පැත්තේ තියෙන උඩ තට්ටුවේ ඉන්න කට්ටියව ගෙනාලා බලන්න positive form එකේදී කොහොමද ස්ට්‍රක්චර්. subject එකකටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ verb එක ඊට පස්සේ object එක. බලන්න මම අර කිව්වේ I කියන එකත් එක්ක am වෙනවා. we you they the students cats කියන බහුවචන pronouns හරි nouns හරි එක ආ කියන එක එනවා. හරි සරලයිනේ. he she it නැත්නම් the student cat kamal mother කියන singular pronoun හරි noun එක හරි is කියන එක එනවා. හරි සරලයි. ඊට පස්සේ object එකක් any kind of object එකක් use කරන්න පුළුවන්. හරි ඒක නිකන් ගෙදරින් බලා ගන්න තියෙන්නේ අර අපහසු අයට. මම කියන්නේ බැරි අය ඉන්නවනම් subject එකට අනුව කොහොමද verb එක use වෙන්නේ කියලා මේ structure එක බලන්න පුළුවන්. After that there are some English sentences and you have to convert these English sentences into the Sinhala at home as a homework. ගෙදරදී මේ සිංහල වාක්‍ය ටික ඉංග්‍රීසි වලට හරවන්න ඕනේ. sorry ඉංග්‍රීසි වාක්‍ය ටික සිංහලට හරවන්න ඕනේ. දැන් පුළුවන් නේ. She is a nurse කියන්නේ positive sentence එකක්. ඇය හෙදියක් වේ කියන එක එන්න ඕනේ. මොකද ඊසෑම වල තේරුමක් තියෙනනේ වේ කියලා. ඇය හෙදියක් කිව්වට සිංහල අර්ථය ඉංග්‍රීසි එකෙන් වෙන්නේ නැහැ. is කියන එකට අදහසක් තියෙනවා. අද දන්නවා ඊසෑම කියන්නේ වේ ඉන්නවා තියෙනවා.
ඇය හෙදියක් ඉන්නවා කියන්න බෑ. ඒ නිසා අපි වේ කියලා ගන්න. I am the monitor. The කියලා දාපු ගමන්ම අනිවාර්යයෙන්ම නායකයා monitor කියන්නේ නායකයා. නායකයා කියන අදහසෙන් I am the monitor කියන්නේ මම නායකයා වේ. am කියන්නේ වේ. is am තුනටම පොදු. දැන් මේ විදිහට මේකේ තියෙන ගොඩක් අමාරු වචන හම්බෙයි. ඒව අර ඇප් එකෙන් හොයලා වචනේ විතරයි හොයන්නේ සම්පූර්ණ full of sentence එක convert කරන්න එපා. It is no use of converting these full of sentences. හරි ඒක ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා වාක්‍ය වචන හොයලා හරි අදහස අරගෙන සිංහලට convert කරගන්න. ඔන්න positive sentences ටිකක් තියෙනවා. After that negative form. මේ අමාරු වචන dictionary එකෙන් හොයන්න අර මම කියපු ආ dictionary. මෙතන ඊට පස්සේ ඔයාලට පුළුවන් වාක්‍ය පහක් තනියම නිර්මාණය කරන්න is am positive එකකින් දාලා. ඒක තමන්ගේ knowledge එකකින් simple sentences ඉදින්දා භාවිත වෙනවා. negative form එක තියෙනවා මේ වගේ නැති යන ආර්ථ ස්වරූපේ ඒකෙත් අර වගේම activity කරන්නේ. බලන්න මේක convert කරන්න ඕනේ සිංහලට. She is not a teacher. දැන් දෙනවා ඇය ගුරුවරියක් නොවේ. අන්න ඒ විදිහට මේ වාක්‍ය ටික convert කරගන්න ඕනේ. මෙතන තියෙනවා ආයේ negative form එකෙන් තමන් තනියම වාක්‍ය පහක් ලියන්න කියලා. මේ වාක්‍ය පහ අමුතුවෙන් හදන්න එපා. අපි කලින් මෙතන හැදුවේ positive වාක්‍ය පහ. ඒකේ verb එක හොයලා not දාලා ඒ වාක්‍ය ටිකම convert කරන්න negative විදියට. After that question form. ඒකෙත් බලන්න දැන් කතා කරලා තියෙන්නේ is he a doctor? මේක සිංහල තේරුම මේ වගේ සිංහල තේරුම ලියා ගන්න. ඔහු වෛද්‍යවරයෙක් වේද? අන්න ඒ විදියට. මෙතන තායි තියෙන question form එකෙන් තනියම වාක්‍ය පහක් ලියන්න කියලා. ඒ වාක්‍ය පහ කලින් ලියපු වාක්‍ය පහම convert කරන්න question form එකට. next negative question form අවසාන form එක නැතේ නාර්ථයේ ප්‍රශ්න ස්වරූපේ දැන් මතක් වෙනවා. මොකද වෙන්නේ verb එකට අරම ඔක්කොම. isn't he a police officer? ඔහු පොලිස් නිලධාරියෙක් නොවේද? අන්න ඒ වගේ අදහස් දෙන්නේ මේ ටික ලියලා මේ වාක්‍ය පහ අර කලින් ලියපු වාක්‍ය පහම convert කරන්න negative question form එකට verb එක ගියලා මුලට දාලා not දාලා අර කලින් ලියපු වාක්‍ය පහම convert කරගන්න. after that බලන්න verse word තියෙනවා. verse word එකත් ඒ විදිහට වෙනස්ව positive form එකේදී structure එක දීලා තියෙනවා subject verb object verse word වල තේරුම උනා තිබුණා හිටියා. I එක්ක verse මම කියලා දුන්නා. we you they the students cats කියන plural එක්ක verb he she it the student cat කියන singular එක්ක verse. එහෙනම් උනා තිබුණා හිටියා කියන අදහසෙන් මේ ඒකම විදියට ඇක්ටිවිටිස් දීලා තියෙන ඒක අර තේරුම් ගන්න ලේසියට ව්‍යාකූල නොවෙන්න කම්ප්ලෙක්ස් සංකීර්ණ නොවෙන්න. he was a nurse මෙතන she කියලා දාගත්තත් කමන්න. she was a nurse එහෙනම් මොකද්ද තේරුම? nurse කියන්නේ හෙදිය, a nurse කියන්නේ හෙදියක්. was කියන්නේ වෙලා හිටියා. ඇය හෙදියක් වෙලා හිටියා. නැත්නම් ඔහු කියලා කියන්නේ මෙතන පින් මිස්ටේක් කරලා ඇය හෙදියක් වෙලා සිටියා. I was the monitor. මම පන්ති නායකයා වෙලා සිටියා. අන්න ඒ අදහසෙන්න අමාරු වචන හොයලා සිංහලට කන්වර්ට් කරන්න. දැන් මෙතනක් තියෙනවා ඔය verse word use කරලා positive form එකෙන් වාක්‍ය පහක් නිර්මාණය කරන්න. මේ වාක්‍ය පහත් අමුතුවෙන් හදන්න එපා. is am දාපු වාක්‍ය පහම verse word දාලා ලියන්න පුළුවන් කියලා ඔයාලට මේ හැටිනකොට අවබෝධ වෙනවා. එහෙනම් මේ වාක්‍ය පහම positive form එකෙන් අතීත කාලයට දාලා verse word දාලා ලියන්න. negative form එකේදී බලන්න they were not students. එහෙනම් අපිට පුළුවන් තර්කානුකූලව හිතලා සිංහල වාක්‍ය නිර්මාණය කරන්න. ඔවුන් සිසුන් නොවීය. I wasn't the monitor. මම නායකයා උනේ නෑ නොවීය. අතීතයෙන් යන අදහසක් දෙන්න. negative වලත් වාක්‍ය පහක් නිර්මාණය කරන්න තියෙනවා. ඒක වාක්‍ය පහත් අර කලින් ලියපු positive ටිකම negative කරලා ලියන්න wasn't දාලා. නැත්තම් weren't දාලා. question form එකේ තියෙනවා was Ruwan a driver. සිංහල තේරුම ගන්න රුවන් රියදුරෙක් වෙලා සිටියාද? අන්න ඒ විදිහට දාන්න. ඒකෙත් question form එකෙන් වාක්‍ය පහක් ලියන්න තියෙනවා. වෙනම අමුතුවෙන් ලියන්න බෑ. කලින් ලියපු වාක්‍ය පහම ලියන්න. negative question form එක තියෙනවා wasn't Ruwan a driver. රුවන් රියදුරෙක් වෙලා සිටියේ නැද්ද? මේවා practice කරන්න තමයි අපිට අවබෝධය එන්නේ. activities කරන්න තමයි අවබෝධය එන්නේ. ඒ නිසා මේ ඔක්කොම activities print out එකක් කරන් හැමදේම කරන්න. හරි? එහෙනම් මෙතන එන්නේ රුවන් රියදුරෙක් වෙලා සිටියේ නැද්ද කියන අදහස. ඒකෙත් තියෙනවා වාක්‍ය පහක් ලියන්න. ඒ අර කලින් ලියපු වාක්‍ය පහම wasn't නැත්නම් weren't මුලට දාලා negative question කරලා ලියන්න. after that finally will be කියන එකේ කියලා දෙන්න දෙයක් තියෙනවා පොඩ්ඩක්. will be කියන්නේ අනාගත කාලෙන් දෙයක් පිළිබඳව හඳුන්වන්න කියන වාක්‍ය. මේ will be කියන එක දානකොට බලමු ඔහු වෛද්‍යවරයෙක් වේවි. අපි මේ වාක්‍ය ලියමු he positive එකෙන් ලියන්නේ he will be a doctor. he will be a doctor. positive නේ subject එකට පස්සේ verb එක. දැන් මේක question කරනකොට ඔහු වෛද්‍යවරයෙක් වේවිද? අපි දන්නවා මේ will be කියන්නේ එක verb එක. but in the question form අපි verb එක මුලට ගේන්න ඕනේ. ගේනකොට මේ දෙකම ගේන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ will කියන එක විතරයි ගේන්නේ be තියෙන තැනම තියෙනවා. එතකොට මේ ඔක්කොම වෙනස්කම් කරන්නේ will be වලදී will වලට විතරයි. ඔහු වෛද්‍යවරයෙක් වේවිද කියන්නේ will he be a doctor. ගෙදර activities කරනකොට නැත්තම් වැරදි යා. doctor. will be දෙකම ගේන්නේ නැහැ. question mark එකක් දාන්න. negative කරනකොට will not එක negative කරනකොට කොහොමද දෙන්නේ? will not කියලා ලියන්නත් පුළුවන්. කෙටි කරලා ලියන්නේ කොහොමද?
WON apostrophe උඩක මාක් එකට won't කියලා. එහෙනම් අපි ලියමු නෙගටිව් කරලා he won't be බලන්න not දැම්මේ be එකට නෙමෙයි will එකට. won't be a doctor. දැන් නෙගටිව් ක්වෙස්චන් කරනකොට අනිවාර්යයෙන්ම contracted form එක කෙටි කර දැක්වීමේදී යූස් කරන්න ඕනේ. අපි දන්නවා won't he be තියෙන තැනම තියෙනවා be a doctor ඕනම කෙනෙක්ට පැහැදිලි. එහෙනම් ඔය අර්ථයෙන් තමයි ඒ will be කියන එකේ ඇක්ටිවිටීස් ටිකක් ගැදරින් කරන්න ඕනේ. බලමු ඒ ඇක්ටිවිටීස් ටිකත්. ඒකේ ස්ට්‍රක්චර් එක දීලා තියෙනවා පොසිටිව් ෆෝම් එකේ බලන්න. එක verb එකක් තියෙන නිසා ඕනම verb එකකට will be ගේන්න පුළුවන් subject එකකට I we you they he she it ඕනම singular plural ඕනම එකකට will be ගේනලා object එකක් ගේන්න පුළුවන්. බලන්න පොසිටිව් ෆෝම් එකේ example තියෙනවා he will be a doctor. ඔහු වෛද්‍යවරයෙක් වේවි කියන අදහසින් ඉන්න ඕනේ. ඒවා සිංහලට කන්වර්ට් කරන්න. දැන් මේකෙත් අවසානයේ තියෙන පොසිටිව් එකේ වාක්‍ය පහක් ලියන්න කියලා. මේකත් අමුතුවෙන් ලියන්න එපා. අර present past වල ලියපු ඒ වාක්‍යම හදාගන්න ඉංග්‍රීසි වලින් අතීත අනාගතයට දාලා. නෙගටිව් ෆෝම් එකේ තියෙන බලන්න they won't be cruel. cruel කියන්නේ නපුරු. මේ වචන හොයන්න ඕනේ ඩික්ෂනරි එකෙන් ලියලා එකතු කරගන්න. ඔවුන් නපුරු නොවේවි. won't නෙගටිව්. අන්න ඒ වගේ අදහසක් ඉන්නේ. ඒකෙත් තියෙනවා පහක් ලියන්න. ඒ පහත් අර පොසිටිව් පහ නෙගටිව් කරලා ලියන්න. ක්වෙස්චන් ෆෝම් එකේ තියෙනවා will Ruwan be a driver? good driver. B තියෙන තැනම තියලානේ. රුවන් හොඳ රියදුරෙක් වේවිද? ඒ අදහසින් කන්වර්ට් කරලා පහක් ලියන්න ඕනේ. අර පහම කන්වර්ට් කරන්න මොනවද කලින් දීපු පහ. නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එකේදී නැතනාර්ථය ප්‍රශ්න ස්වරූපයේදී not දාලා මුලට කියනවා won't they be at entrance? entrance කියන්නේ දොරටු පිවිසුම. ඕන් දොරටුව ළඟ නොඉඳීවිද? අන්න ඒ විදිහට අදහස් ගලප ගන්න. ඒකෙත් වාක්‍ය පහක් ලියන්න තියෙනවා. ඒවත් අර කලින් ලියපු එකම කන්වර්ට් කරලා ලියන්න. සමරි එකක් තියෙනවා page number 17 වල සමරි එකත් පොඩ්ඩක් කියව ගන්න. After that you will be able to do a paper. ඔයාලට හැකියාවක් ලැබෙයි paper එකක් කරන්න. නැත්නම් you will have to face an exam. විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විභාගය මම PDF එකක් විදිහට ඔයාලා group එකේ පහලින් දානවා. විභාගයක් කියන්නේ වාක්‍ය 80ක් තියෙනවා. සිංහලෙන් සර් දුන්න වාක්‍ය 80ක් තියෙනවා. ඕක ඉංග්‍රීසි වලින් කන්වර්ට් කරලා ලියන්න ඕනේ. දැන් ඔයාලා මගේ group වල ඉන්නවනේ. ඒ group වල ඉන්න අයට මේ රෙකෝඩින් එකත් එක්කම පහලින් ඔය පේපර් එකක් දානවා. සහ මේ නිබන්ධනයත් දාන්න. මේ නිබන්ධනය කියන්නේ අද නිබන්ධනය දානවා, මේ රෙකෝඩින් එක දානවා සහ මේ B verbs paper එක exam 1 කියන paper එක දානවා. මේකේ තියෙනවා there are 80 sentences that you have to convert that those Sinhala sentences into English. සිංහලෙන් දීලා තියෙන වාක්‍ය ටික හරිය විදියට කාලය, තාලය, ෆෝම් එක බලලා ඉංග්‍රීසි වලට හරවන්න ඕනේ. ඊළඟ දවසේ ෆ්‍රී ඩේ එකක සෙමිනාර් එක දානකොට ඔය paper එක කරගෙන ඉන්න ඕනේ. ඔය paper එක ඩිස්කස් කරනවා. ලකුණු වාක්‍ය 80න් ලකුණු කීයක් ගන්නවද කියන මත තමයි අපි grammar 2 එක ඉගෙන ගන්න ඔයා සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ. ගෙදරින් කරන්න වාක්‍ය පිටින් කන්වර්ට් කරන්න එපා. තමුන්ගේ knowledge එක අනුව සර් කියලා දෙන දේ පැහැදිලි නම් ඒ පැහැදිලිතාවය මත තමුන්ගේ තියෙන knowledge එකෙන් ෆෝන් එක යූස් කරලා වචන හොයන්න පුළුවන්. ගැටලුවක් නෑ. ඩික්ෂනරි එක යූස් කරලා. ඒ paper එක කරලා දාන්න. මේ රෙකෝඩින් එකට පහලින් මම මේ PDF එක දානවා. හරි. ඒ PDF එක කරලා වාක්‍ය 80 සිංහලට කන්වර්ට් කරලා නිර්මාණය කරගෙනයි එන්නේ. ක්ලාස් එකේදී කරන් ඩිස්කස් කරන එක විතරයි. හරි. එතකොට බලන්න පුළුවන් දැන් කොහොමද knowledge එක වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. ඒ වාක්‍ය 80ම තියෙන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය තමයි. next මෙන්න තව lesson එකක් දීලා තියෙනවා B කියලා practice කරගන්න අවශ්‍ය නම් B කියන එකත් එක්ක කොහොමද කියලා නැත්නම් ඉදිරි දිනකදී ඒක පැහැදිලි කරන්න. මෙන්න මෙතන තියෙනවා don't be කියලා තියෙන එක ටිකක් බලනකොට පැහැදිලි වෙයි අවශ්‍ය නම් කරගන්න. මෙන්න මේ lesson එක වැදගත් has have B verbs ලාගේ යට තට්ටු වීටි has have use කරන හැටි මෙතන කියලා දීලා තියෙනවා subject එකත් එක්ක කොහොමද I we you they plural එක have වෙනවා he she it එක has වෙනවා මේක කියවපුවාම තේරෙනවා මේකේ තියෙන positive වලින් වාක්‍ය ටිකක් ඒවා english වලින් සිංහලෙන් ලියන්න I have two brothers මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා අන්න ඒ වගේ ඊට පස්සේ තමුන් තනියම වාක්‍ය 10ක් ලියනවා has have use කරලා after that had කියන්නේ හිටියා තිබුණා නේ had කියන එක use කරන්න පුළුවන් ඕනම subject එකක් එක verb එකයි තියෙන්නේ had එහෙනම් he had a luxurious vehicle තිබුණා කියන අදහසින් දැන් luxurious කියන එක සර්ච් කරලා බලන්න සුව පහසු සුඛෝපභෝගී vehicle කියන්නේ වාහනේ. ඔහුට සුව පහසු වාහනයක් තිබුණා. අන්න ඒ වගේ අදහසක් කී හොයලා බලන්න. ඒකෙත් 10ක් ලියන්න. වාක්‍ය 10ක් අර කලින් has have දාපු එකම had දාලා ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. After that there is an activity. ලොකු activity එකක් තියෙනවා has have දාලා. නිර්මාණය කරන්න. මට පෑනක් තියෙනවා I have a pen. අන්න ඒ විදිහට අර knowledge එක අරගෙන මේ ටික නිර්මාණය කරන්න පුළුවනි. ඒක difficult words යටින් දීලා තියෙන අමුතුවෙන් හොයන්න ඕනේ නෑ. difficult words දාලා it is easy to build up sentences using these difficult words and using has have.
හරි okay. මේ ෆයිනල් ලෙසන් එක අපි තියරි මේ සෙමිනාර් එකේදීවත් කියලා දුන්නේ නැහැ. දීරිස් දේලා ඒක ඉදිරි දවසකදී කියලා දෙනවා. එහෙනම් ওই විදියට ඕනට වැඩි දෙන්නවදත් නැහැ. අර කියලා දුන්න ටිකත් අමතක වෙන නිසා මම දුන්න ඇක්ටිවිටිස් ටිකක් කරලා නැවත රෙකෝඩින් එක නැවත අවශ්‍ය නම් බලලා ඒ ඇක්ටිවිටිස් කම්ප්ලීට් කරගන්න. ඉතින් දැනුවත් කිරීම අපි හරි. ඒක ඇති දැන් අපි ක්ලාස් එක ඉවරයි. දැන් ඔයාලට මේ වෙනකොට ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් according to the tense and the form කාලයට තාලයට අනුව නිර්මාණය කර ගන්න පුළුවන්. අප හැදිලා ඉන්නවා නැවත රෙකෝඩින් එක බලලා මේ PDF එක කම්ප්ලීට් කරගන්න කියලා දුන්න දේවල් වලින් කියලා දුන්නේ නැති දේවල් ටිකක් තියෙනවා. ඔය ඉදිරියේදී කියලා දෙන්න. සහ paper එකක් ඒවම exam 1 එක යටතේ මෙතන සඳහන් වෙලා තියෙනවා. ඒ paper එක ගෙදරින් කරන්න ඕනේ මේ රෙකෝඩින් එකට පහලින් දානවා. හරි. එහෙනම් තව දැනුවත් කිරීම කීපයක් තියෙනවා අවශ්‍යයි නම් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් වැදගත් ඕන වටිනවා කියලා හිතනවා නම් තව කෙනෙක්ට නොමිලේම knowledge එකක් දෙන්න ඕනේ සමාජ සත්කාරයක් විදියට මේක ෂෙයා කරගන්න ඕනේ අපේ දරුවෝ ඉන්නවා නම් ඉංග්‍රීසි ටික හරියට පාරක් කපා ගන්න එයාලව දැනුවත් කරන්න ඕනේ කියලා සමාජ සත්කාරයකට දායක වෙන්න කැමති අය ඉන්නවා නම් මෙන්න මේ විදියට මේක පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්. මොකද O levels ලා ඉන්නවා දෙවෙනි පාර විභාගයට පෙනී සිටින්න මේ මැයිවල නැත්තම් O level විභාගයට මේ පළවෙනි පාර පෙනී සිටින අයත් ඉන්නවා මැයිවල. ඒ අයට ගොඩක් වැදගත් වෙයි. ඊටමත් ඉක්මනින් මේ ග්‍රැමර් ටික ආවරණය කරලා මේ වගේ පේපර් ඩිස්කෂන් වැඩසටහනුත් කරනවා O levels ලාට. හරි. O levels ලාට පේපර් ඩිස්කෂන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ඒවත් ෆ්‍රී දාලා කරන්නේ. ඒ සියලු දැනුවත් කිරීම වෙන්නේ ඔයාලා මේ ඉන්න ගෲප් එකට තමයි. ඒක නිසා ගෲප් එකෙන් ලීව් වෙන්නේ නැතුව රැඳී ඉන්න. මම වරින් වර දැනුවත් කිරීම විශේෂ වැඩසටහන් දානවා. එතකොට අලුතින් සම්බන්ධ වෙනවා නම් මේ කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ ෆ්‍රී ක්ලාස් එකට. මම ෆ්‍රී ක්ලාස් කරන්නේ මේ වගේ සෙමිනාර් එකක් දාලා ෆ්‍රී ඩේස් වල බලලා මේ වගේ වැදගත් ලෙසන්ස් කරනවා. ඊළඟට අපි ෆ්‍රී ඩේ එකේදී කරන්නේ ග්‍රැමර් 2 පාර්ට් එක. ඒව සම්බන්ධ වෙන්න අය ඉන්නවා නම් එවන්න ඕනේ. මෙන්න මේ විදියට මැසේජ් එකක්. එතකොට තමයි එයාලා ගෲප් එකට ඇඩ් කරන්නේ. ඔයාලා දැන් ඉන්න ගෲප් එක තියෙන්නේ. ඒ ගෲප් එකට ඇඩ් කරනවා. ගෲප්ස් පහක් තියෙනවා පිරි ළමයි වෙනකොට 6 වෙනි ගෲප් එකක් හදලා එයාලා ඇඩ් කරනවා. මේ වගේ ෆ්‍රී ක්ලාස් එකකට එන්න ඕනේ නම් ඒ කියන්නේ වරින් වර දැනුවත් කරන ග්‍රැමර් විතරයි ඒක කරන්නේ. ඒක කරන්නේ ග්‍රැමර් විතරයි. හොඳට තේරුම් ගන්න. හරි. පළවෙනි අදියර. මයි ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ග්‍රැමර් විතරක් අවශ්‍ය අයට සහ පේපර්ස් ඩිස්කෂන් අවශ්‍ය ඉගෙන ගන්න අයට සහ වැඩිහිටියන්ට ග්‍රැමර් ටික හදා ගන්න ඕනේ. එයාලා මේ විදියට මැසේජ් එකක් කරනවා. මගේ නම්බර් එක මම මෙතනින් දාන්න. note 77 045 045 12 72 1272 මෙන්න මේ නම්බර් එකට WhatsApp වලින් එන මැසේජ් විතරයි බලන්න 077 045 1272 දැන් පළවෙනි අධීරයේදී කවුද මැසේජ් යවන්නේ මේ වගේ නිමාඩු දවස්වල දාලා කරන නොමිලේ නිබන්ධන දීලා නොමිලේම ක්ලාස් එක කරන ඒ ක්ලාස් එකට එන්න අවශ්‍ය ග්‍රැමර් විතරයි ඒක කියලා දෙන්නේ ඒකට ඕන අය මැසේජ් එකක් දාන්න ඕනේ 077 045 1272 නම්බර් එකට මෙන්න මේ විදියට මැසේජ් එකක් I need grammar කියලා දාන්න ඕනේ මැසේජ් එකක් මේ විදියට එවන්න ඕනේ මැසේජ් හේතුව තමයි එතකොට තමයි මම අඳුනගන්නේ මෙයාට මොන ක්ලාස් එකටද යන්න ඕනේ මං ගාව ක්ලාසස් ගොඩාක් තියෙනවා ඕන තරම් තියෙනවා එක එක අවශ්‍යතාවවලට එන පිරිස් ඉන්නේ ක්ලාසස් වල ඉතින් මම දන්නවා ඔයාලගේ අවශ්‍යතාවය මොකක්ද කියලා මේ විදියට මැසේජ් වෙනකොට එතකොට මේ I need grammar කියලා 077 045 1272ට මැසේජ් එකක් එවන්නේ මම දන්නවා එහෙනම් අර නිමාඩු දවස්වල හොලිඩේස් වලදී ෆ්‍රී ග්‍රැමර් කරලා දෙන ක්ලාස් එකට තමයි මේ ඉන්න හදන්නේ. හරි. ඒ කට්ටිය හරි. එතකොට ඔයාලා මේ දැන් ඉන්න ගෲප් එකට මේ වගේ ගෲප් එකකට දානවා. දෙවෙනි අවස්ථාව. දැන් මේ විදියට ෆ්‍රී ක්ලාස් කරන්න ෆ්‍රී ඩේස් දාලා අරගෙන එන්නේ මගේ ක්ලාස් වල ඉන්න අයත් එනවා මේවට. ඒ වගේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න ඕන නේද? ලොකු අය ඉන්නේ. grade 9 10 11 12 13 job කරන අය after A levels විවාහ කරලා ඉවරයි ඉගෙනගෙන ඉවරයි ඒ අයට හදපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ලොකු අයට ඒක තියෙන්නේ සතියේ දවස් දෙකක් සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 9 ඉඳලා 10 වෙනකම් පැය ගානේ පැය දෙකක් සතියේ දවස් දෙකක් සිකුරාදා දවසේ theory lessons යනවා ඒ theory lessons ගොඩාක් අපි ફોකස් කරන්නේ මේ පාර O level විභාගයට ලියන්න ඉන්න අයට හරි එතකොට යාලට පුළුවනි ඒකට සම්බන්ධව තියරි ටික ආවරණය කරගන්න. සහ 9 10 12 13 11 ඕන එක්කෙනෙක්ට තියරි ක්ලාස් එකට ඇවිල්ලා තියරි ක්ලාස් එකේ ඉංග්‍රීසි ඔක්කොම එකයි තමයි. 9න් පස්සේ
අනිවාර්යෙන් O levels වලට A level වලට තමයි හුරු වෙන්න ඕනේ. අපි ගත්තොත් එහෙම සාරාංශ කරලා syllabus එකක්. ඔක ඔක්කොම තියෙන එකම lessons. Prepositions කියයි, picture descriptions කියයි, bar graph කියයි, letter writing කියයි, essay writing කියයි, dialogue writing කියයි. හරි ඔය ඔක්කොම එකයි. ඔය වගේ theory lessons දාලා අපි කරනවා සිකුරාදා 9ට. ඒක. ඒකෙම යන එකක් තමයි practical class එක කියලා. එයාලට තව සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. spoken patterns මාර්ගයෙන් කතා කරන්න පුරුදු වෙන්න. spoken class එකක් තියෙනවා. එයාලා තමයි මේ program එකේමයි තියෙන්නේ. ඒක තියෙන ඉරිදා. රෑ 9ට. 9 ඉඳලා 10 වෙනකන්. ඉතින් ওই class දෙකම යන්නේ 9 10 11 12 13 දරුවන්ට විභාගෙ ලියලා ඉවරායට සහ වැඩිහිටියන්ට ජොබ් කරන අයට ඔක්කොම කලවමේ හදලා තිබුණ ඉතාමත් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක දැන්ට කිරීගෙන යනවා. ඒකට යන්න ඕනේ නම් I need ඒක අකණ්ඩව යන ක්ලාස් එකක්. මේ I need grammar කියන ක්ලාස් එක මේ අද වගේ නිමාඩු දවස් වලට විතරක් දාලා නොමිලේ කරන ක්ලාස් එක. අරකට යන්න ඕන නම් I need adult English. වැඩිහිටි adult. I need adult class කියලා දැම්මත් කමන්නේ. මෙහෙම adult කියන වචනයක් තිබ්බ ගමන් මම දන්නවා මේ ඉන්නේ. හැබැයි ඒකේ මාසිකව අය කිරීමක් සිද්ධ කරනවා. ඒ ක්ලාස් එකේ ලොකු උදවියට කරන ක්ලාස් එකේ මාසිකව අය කිරීමක් කරනවා මාසිකව 500ක මුදලක්. හරි. ඒකට අවශ්‍ය නැහැ. නැත්තම් ෆ්‍රී ක්ලාස් එකේ ඉන්න පුළුවන් I need grammar කියලා දාලා එයාලට වරින් වර නිමාඩු දවස් දාලා ඔෆිස් නිමාඩු දවස් දාලා ඒ වගේ ග්‍රැමර් ටික ආවරණය කරලා දෙනවා මේ අද කරපු ප්‍රෝග්‍රෑම් එක වගේ. අකණ්ඩව ක්ලාස් වලට සම්බන්ධ වෙලා දිගටම යන්න ඕනේ නම් ස්පෝකන් එකයි තියරි ක්ලාස් එකයි දෙකම ගොඩාක් වැදගත් O levels ලට A levels ලට 9 10 11 ළමයින්ට ජොබ් කරන අයට විභාග කරලා ඉවරයි. ලොකු වැඩක් ගන්න පුළුවන්. ඒකේ මාසික වය කිරීමක් සිද්ධ වෙනවා. මාසික 500ක මුදලක් I need adult class කියලා. මට WhatsApp වලට මේ නම්බර් එකට මැසේජ් එකක් එවුවාම ඒ ක්ලාස් එකට රෙජිස්ටර් කරනවා. අනිත් වැදගත්ම කාරණාව තමයි නොමිලේ කරනවා අපේ දරුවන්ට කුඩා දරුවන්ට ක්ලාස්. ඒකත් අකණ්ඩව යන ක්ලාස් එකක්. nursery grade 1 grade 2 grade 3 grade 4 grade 5 grade 6 grade 7 grade 8 grade 9 sorry grade 8 වලින් ඉවරයි. grade 8 වලට එනකන් ක්ලාස් වගේක් යනවා අකණ්ඩව. සම්බන්ධ වෙලා ඉන්නවා ගොඩක් අපේ විශාල පිරිසක්. මාසිකව කිසිදු අය කිරීමක් නැත. ෆ්‍රී ක්ලාස් එකක් යන්නේ. මාසිකව අය කිරීම නැහැ. ඒකත් සමාජ සත්කාරයක් කියලා හිතනවා නම් ඒ ක්ලාස් එක පිළිබඳව දැනුවත් කරලා මට මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එවන්න ඕනේ. ඒ මාසිකව කිසිදු අය කිරීමක් නැහැ. වර්ෂයටම රුපියල් 700ක රෙජිස්ට්‍රේෂන් ෆී එකක් අය කරනවා. මොකද Zoom ක්ලාස් කරන්නේ Zoom පැකේජ් දා ගන්න ඕනේ. මේ ලයිට් බිල් කරන්ට් බිල් අරම සේව ගාස් ඒ පණින අඩේව ගන්න. වර්ෂයටම 700ක මුදලක් අය කරනවා. මාසිකව කිසිදු අය කිරීමක් නැහැ මේ පොඩි දරුවන්ගේ ක්ලාසස් වලට. ඒකට එවන්න ඕනේ මෙන්න මෙහෙමයි. දරුවාගේ නම වෙනස් නැහැ. අවස්ථා තුනේදී මැසේජ් එවන්න ඕනේ විදිය වෙනස්. නම පන්තිය සඳහන් කරලා මෙන්න මේ නම් එකට කෙටි පණිවිඩයක් එවන්න. ඒ නර්සරි ඉඳලා 8 වසරට එනකම් අපේ දරුවෝ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන. නමයි පන්තියයි සඳහන් කළා මේ නම් එකට WhatsApp වලින් මැසේජ් එකක් එවුවා. එයාලව අකණ්ඩව යන ක්ලාස් සීරියස් එකක්ම තියෙනවා එයාලගේ. එයාලව බෙදනවා. ෆවුන්ඩේෂන් 1 ෆවුන්ඩේෂන් 2 එයාලට කරන්නේ තනි සම්පූර්ණව දැනුම මත. ස්කූල් එකේ ක්ලාස් එක අපිට අදාළ නැහැ. අපි බලනවා ළමයා අපේ පන්තියට එනකොට මෙයාගේ දැනුම කොතනද තියෙන්නේ. අපි පොඩි පේපර් එකක් දීලා ටෙස්ට් කරලා මේ දරුවට මදි. හිතන්නකෝ grade 5 දරුවෙක් ඉන්නවා. පහ වසරේ ළමයෙක් ඉන්නවා. මෙයාට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකවත් බෑ. එහෙම දරුවෙක්ව grade 5 දාලා උගන්වන්න පුළුවන් නේද? එයා ඉංග්‍රීසි නොබෝධනයේ නීරස විෂයක් බවට පත් කර ගන්නවා. ඒකට අපි අඳුන ගන්නවා අපි ගාවට එනකොට මේ පහ වසරේ දරුවට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක නෙමෙයි. එයාට පහ වසරේ උගන්වන්න ඉගෙන ගන්න දැනුම තියෙනවා. පේපර් එකකින් චෙක් කරලා බලනවා පුළුවන් නම් grade 5 දාන්න නැත්නම් අපි මුලට ගෙනල්ලා ඇල්ෆබෙට් එකද බැරි ඇල්ෆබෙට් එකේ ඉඳලා කියලා දෙනවා. ශබ්ද කරලා ලියන්න කියන්නද බැරි එතන ඉඳලා කියලා දෙනවා. grade 3 4 5 6 7 8 9 8 වල හිටියත් එයාට බැරි නම් මුලින් ඉඳලා ගේනවා. අපි පේපර් එකක් දීලා ටෙස්ට් කරලා තමයි අදාළ grade එක තීරණය කරලා දෙන්නේ. ඒකට වෙනම වැඩ පිළිලක් යන්නේ. ඒක එයාලා එනකොට අපි පැහැදිලි කර කර step by step අපේ ක්ලාස් වලට දානවා. මාසික අය කිරීමක් නැහැ සම්පූර්ණයෙන්ම නොමිලේ ක්ලාස් එක මාසික අය කිරීමක් නැහැ. රෙජිස්ටර් වෙන්න මුදලක් අය කරනවා 800යි වර්ෂයටම. ඒක හරි වටිනා වැඩසටහනක්. ඉන්නවනම් දරුවෝ සමාජ සත්කාරයක් කියලා හිතනවා. ඒ දරුවෝට මේ දවස්වල නොමිලේ ඇවිල්ලා ඉගෙන ගන්න මේක පුළුවන්. මේ ක්ලාස් එක ෆ්‍රී, මේ ක්ලාස් එක ෆ්‍රී, මේ ක්ලාස් එකේ මුදලක් අය වෙනවා. හරි. රාත්‍රී වෙලාවේ අපි කරන ක්ලාස් එක. මේවා නොමිලේ යන ක්ලාස්. ඉතින් පැහැදිලි මේ සියලුම දේවල් එවන්න ඕනේ මෙන්න මේ WhatsApp නම්බර් එකට 077 045 1272 කියන නම්බර් එකට WhatsApp මාර්ගයෙන් එවන්න ඕන විදිය වෙනස්.
පළවෙනි අවස්ථාවේ I need grammar කියන්නේ මේ ඔයාලා ඉන්නා වගේ group එකේ නිමාඩු දවස්වලදී grammar lessons ආවරණය කරනවා නොමිලේ නිබන්ධනයක් නොමිලේ. I need grammar කිසිදු ආය කිරීමක් නැහැ. දෙවෙනි අවස්ථාවේ ඒ grammar class එකට එන අයට අඛණ්ඩව class එකකට සම්බන්ධ වෙන්න ඕන. අපේ යන class වලට එන්න ඕනේ කියලා හිතනවා නම් දෙමාපියෝ වැඩිහිටියෝ 9 වසරින් ඉහළ දරුවෝ O level වලට වෙණී ඉන්න අය මේ පාර මොකක් හරි high mark එකක් දා ගන්න ඕනේ ඊළඟ මාර්කුණක් දා ගන්න ඕනේ. A levels ලා එහෙම අය ඉන්නවනම් I need adult class කියලා මේ නම් එකට WhatsApp එකේ message එකක් එවන්න ඕනේ. අනිත් එක විශේෂම පන්තිය තමයි තුන්වෙනි step එකේදී කියන්නේ නර්සරි ඉඳලා මොන්ටිසෝරි ඉඳලා පෙර පාසල ඉඳලා 8 වසර වෙනකන් දරුවෝ ඉන්නවනම් එයාට නොමිලේ උගන්වනවා සර්. 9යි පන්තියයි මේ නම් එකට WhatsApp වලින් message එකක් එවන්න. ඊට පස්සේ එයාලම අර දැනුම අනුව check කරලා ගන්න වැඩ පිළිවෙලකට දාලා එයාලා අපේ class වලට සම්බන්ධ කරනවා. හරි. එහෙනම් it is enough for today. අද නැති සර්ටත් මහන්සි. දැන් ඔයාලා වෙනුවෙන්මයි මේ එදා කරපු class එක නැවත වරක් repeat කළේ. ඉතින් ඔයාලා ඉන්න groups වලම ඉන්න යාළුවෝ හිත මිත්‍රාදීන් ඉන්නවා මේ අවස්ථා තුනේ යටතේ අවිධි තුනක් තියෙන හොඳට තීරුම් අරගෙන දැනුවත් කරලා මට message එකක් එවන්න මම අදාළ groups වලට දාන්න. දාලා විශාල පිරිසකට මේ දැනුම ගන්න මේ knowledge එක ගන්න අවස්ථාව සලසලා දෙන්න. මේකේ තියෙනවා free classes. ඒවට සම්බන්ධ කරවන්න knowledge එක අරගෙන දැනුම වර්ධනය කරගන්න අපිට මෙතන දවසක් බැරි වෙලා තිබුණ ඉංග්‍රීසි නොහැකි වෙලා තිබුණ ඉංග්‍රීසි වලට හරි පාරක් ලබලා දීලා ඉංග්‍රීසි ටික හදාගෙන ඉදිරියට යන්න. එහෙනම් මේ වීඩියෝ එක අවසානයේ අපේ ක්ලාස් එකේ අර exam 1 එකේ තිබුණ PDF එකක් දානවා. There are 80 Sinhala sentences that you have to convert them into the English. සිංහලෙන් තියෙන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය 80ක් තියෙනවා. ඒවා convert කරන්න ඕනේ සිංහලට. English වලට convert කරගෙන ඊළඟ දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. මම free day එකක් තිබුණොත් ඒ දැනුවත් කිරීම කරන්නේ ඔයාලා group එකට තමයි. ඒ නිසා group එකේ ඉන්න group එකට තමයි ඊළඟ දවසේ grammar part 2 එකට යනකොට දැනුවත් කරන්නේ මෙන්න මේ දවසට ක්ලාස් එකක් තියෙනවා. අන්න එදාට සම්බන්ධ වෙලා ඒ free class එක continue කරගෙන යන්න. එහෙනම් හිතනවා පැහැදිලි ඇති කියලා ඕනම ගැටලුවක් තිබුණොත් මගේ නම් එක මම කලින් දැම්මා. ඒ නම් එකට 077යි 045 1272 කියන නම් එකට දුරකථන ඇමතුමක් ගන්න. එහෙම නැත්නම් message එකක් දාන්න WhatsApp කෙටි පණිවිඩයක් දාන්න. ගොඩක් වෙලාවට උදේ වෙලාවේ calls වලට answer කරන්නේ නැහැ උසාවියේ ඉන්නේ. ඒ නිසා හවසත් 3න් පස්සේ 3 5 5 7 7 9 9 11 වෙනකම් classes කරනවා. ඉතින් ඒ වෙලාවේ message එකක් දැම්මොත් කතා කරන්න message එකක් දැම්මොත් රෑ 11න් පස්සේ reply දානවා messages වලට. හදිසියම අවස්ථාවක් තිබුණොත් ඕන වෙලාව call එක ගන්න. හැබැයි උසාවියේ ඉන්න වෙලාව නෙමෙයි 3න් පස්සේ class එකකනේ ඉන්නේ. call එකක් ගන්න හදිසියම අවස්ථාවකනේ. එහෙම වුණොත් අපි answer කරනවා. ඒ නිසා මේවත් මතක තියාගෙන වැඩ ටික ඉදිරියට කරගෙන යමු. එහෙනම් I'm going to stop this class for today. Goodbye. God bless and Sri bless you. I go on.